right. Wins බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට මම හිතන්නේ දැන් සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට අවබෝධයක් තියෙනවා මොකද්ද කරන්න යන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒතර මුලින්ම නනස්කා එතනට ස්තුතිවන්ත වෙන්න ඕනි ව්‍යාපාර අධ්‍යයනයේ විෂය සම්මන්ත්‍රණය පැවැත්වීම සම්බන්ධයෙන් මට ආරාධනා කිරීම මම දන්න ළමයිනුත් ඇති මෙතන නැති ළමයිනුත් ඇති. මම පොදුවේ පොඩ්ඩක් මම ගැන කියන්න විනාඩියකින්. මම ලක්ෂණ ප්‍රනාන්දු නමින් දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඊට අමතරව ව්‍යාපාර අධ්‍යයන විෂය උගන්වන ගුරුවරයෙක්. නොදන්න අයට තමයි මේ කාරණා ටික. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. නනස්කා ඉන්ස්ටිටියුට් එකත් එක්ක යන මේ සෙෂන් එක දවස් 5ක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එතනදී ඔයාලට මට පුළුවන් උපරිම ව්‍යාපාර අධ්‍යයන විෂය සම්බන්ධයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් සහ පොඩ්ඩක් අපි චුට්ටක් අර ව්‍යාපාර අධ්‍යයනයේ පේපර් එක කියලා කියන්නේ චුට්ටක් ළමයි හැම වෙලාවකම අලුත් වෙන පේපර් එකක් සහ වෙනස් වෙන පේපර් එකක්. ඒ කියන්නේ 2019 පේපර් එක අරන් බලුවොත් 20 පේපර් එකත් එක්ක සෑහෙන වෙනස් වෙනවා. 20 පේපර් එක 18ත් එක්ක බැලුවා සෑහෙන වෙනස්. 19ත් එක්ක 17ත් එක්ක ඒ වගේ සෑහෙන වෙනස්කම් වලට භාෂණය වෙමින් පවත්නා පේපර් එකක්. එතකොට ඒ වගේ එකදී කොහොමද අපි මේ වගේ වෙනස් වෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ සහ ප්‍රශ්න වලට උත්තර ගොඩනගන්න කියන කාරණාව. කියන්නේ බිස්නස් පේපර් එක ලංකාවේ ළමයි ලියනවා ගිය අවුරුද්දේ නිව් සිලබස් එකෙන් ලංකාවේ 56000කට ආසන්න ප්‍රමාණයක් අලුත් සිලබස් එකකින් එකෙන් සමත් වෙන්නේ ඒ සාමාර්ථ ගන්නේ 9000කට ආසන්න ප්‍රමාණයක්. 5000කට ආසන්න ප්‍රමාණයක් 5500ක් වගේ. කියන්නේ 100ට 10ක්වත් නැහැ. 60000කට ආසන්න ප්‍රතිශතයක් ලියුවොත් ඒකෙන් 6000ක්වත් ඒ ගන්න නැති තරමක්. කියන්නේ 109ක් විතර ඒ ගන්න. මොකද ඒක හේතුව තමයි BS පේපර් එක කියලා කියන්නේ අලුත් පේපර් එකක් වෙනස් වෙන පේපර් එකක්. හැබැයි මොකක්ද මෙතනදී අලුත් දේවල් සහ අප්ඩේට් වෙනස් වීම කොහොමද කියන එක සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් තියෙන්න ඕන. ඒතර මේ වෙනකොට ඔයාලගා පේපර් එක ඇති පේපර් එක නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. පේපර් එක ඔයාලට ප්‍රශ්න ටික මම ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඒකත් එක්ක ඔයාලා සමහරවිට උත්තර ලියාගෙන ආවිල්ලා ඇති. සමහරවිට උත්තර ලියන්න නැතුව ඇති. මෙතනදී මොනවා කරනවද? සාකච්ඡා කරලා බලමු. එහෙනම් අපි පටන් ගමු ප්‍රෝග්‍රෑම් එක. right. එහෙනම් මුලින්ම ප්‍රශ්න තමයි. පළවෙනි ප්‍රශ්නේ පේපර් එකේ තියෙන්නේ පේපර් එක නැතුණා කියලා ගැටලුවක් නැහැ. ස්ක්‍රීන් එකෙන් ප්‍රශ්න බලන්න පුළුවන්. මම මේකෙදි දෙනවා පොඩි පොඩි කාරණා ටිකක් ලියන්න. ඒ ටික ඔයාලා රයිට් නෝට් එකක් දාගන්න විශේෂ ටික. දැන් අපි chat එක නතර කරමු. විශේෂ දෙයක් තියෙනවා chat එකට දාන්න මම ඒකට උත්තර දෙන්නම්. අනිත් වෙලාවට පැහැදිලි කරන වෙලාවට chat කරන්න එපා. ඒක ගැටලුවක් වෙනවා සහ ඔයාලට 100ක් අවධානය තියාගන්න බැරි වෙන්න හේතුවක් වෙන නිසා. හරි. එහෙනම් පටන් ගමු ප්‍රශ්න පත්‍රය. එහෙනම් පළවෙනි ප්‍රශ්න තියෙන ළමයි සමාජය තුළ ව්‍යාපාර විසින් වැදගත් භූමිකාවන් කිහිපයක් ඉටු කරනු ලැබේ. සමාජය තුළ ව්‍යාපාර ඉටු කරන ලබන භූමිකා දෙකක් සඳහන් කරන්න. පළවෙනි ප්‍රශ්නය. මේකට ඔයාලට වෙනම පොතක් හරි වෙනම කොට ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. දවස් 5ම කොහොමද වැඩ ටික වෙන්නේ? ඒ කියන්නේ දවස් 5ම කන්ටිනියු කරන්න වෙබ්සයිට් එකක් මේ පේපර් එක දිගටම සාකච්ඡා කරනවා. ඊට අමතරව MCQ එකක් සහ තව පොඩි පොඩි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. අපි නැනස් කාර්යනත් එක්ක කතා කරලා ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහ කරන්නම්. ඒක ඔයාලට පොඩ්ඩක් වෙනම කොළ සෙට් එකක් පාවිච්චි කරා නම් ෆයිල් එකක දාලා වඩා වැදගත් වෙනවා. හරි. වෙනම කොළ සෙට් එකක් පාවිච්චි කරා. right. එතකොට බලන්න සමාජය තුළ ව්‍යාපාර විසින් වැදගත් භූමිකාවන් කිහිපයක් ඉටු කරනවා. සමාජය තුළ ව්‍යාපාර ඉටු කරන භූමිකා දෙකක් සඳහන් කරනවා. භූමිකා වගේ දෙයක් සාමාන්‍ය අපි මොන වගේ දෙයක් වෙනවද? භූමිකාවක් කියන්නේ රෝල් එකක්. අපි මොකද රෝල් දැන් අපි භූමිකා කියන වචනේ ඔයාලට හරි ජනප්‍රියයි කළමනාකරන පාඩමේදී. කළමනාකරන පාඩමේදී නම් කළමනාකරන භූමිකා හරි ජනප්‍රිය ප්‍රශ්නයක්. නේද? කළමනාකරුවෙක් මොන වගේ ආකාරයකට කටයුතු කරන්නේ? දැන් මෙතන දහන්නේ ව්‍යාපාරයක් සමාජය තුළ මොන වගේ භූමිකාවද රඟපාන්නේ කියන උදාහරණ දෙකක් දක්වමින්
කෙලිම නෑ භූමිකා දෙකක් සඳහන් කරන්න දෙනවා. මේ වගේ ප්‍රශ්නයකදී ළමයි පොයින්ට් කරාම ප්‍රමාණවත්. ඒ කියන්නේ ප්‍රශ්නේදී භූමිකා දෙකක් ලිව්වා නම් හරි. හැබැයි මෙතන අහන්න මොකක්ද? සමාජය තුල ව්‍යාපාර විසින් වැදගත් භූමිකාවක් කීපයක්. එහෙනම් සමාජය තුල මොන වගේ දෙයක්ද මේ ව්‍යාපාර කරන්නේ? අංක 1 ලියවෙන්න ඕන ළමයි. සමාජය තුල ව්‍යාපාර කරන්නේ මිනිස් අවශ්‍යතාව වුණා සපුරාට. මොකද්ද? ප්‍රධානම දේ ආර්ථිකයේ ක්‍රමයට සමාජයේ පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය, ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය. එහෙනම් එතනදී ව්‍යාපාර අංක 1ට කරන්න ඕන. පාරිභෝගික අවශ්‍යතාව වුණා. අන්න එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා සම්පූර්ණ කිරීම නැත්නම් පාරිභෝගික අවශ්‍යතා හා වමනා සම්පූර්ණ කරලීම. මේ වගේ කාරණාවක් ප්‍රමුඛයි. අර මාකින් එකේ තියෙන උත්තර අපි ලියනවා කියලා කියන්නේ. උත්තර ලියනකොට අපිට පුළුවන් මාකින් එකත් එක්කම යන විදිහට උත්තර ලියන්න. මාකින් එකත් එක්කම යන විදිහට උත්තර. එහෙනම් මේ වගේ උත්තරයක් කියලා කියන්නේ හැම වෙලාවකම මොකක්ද? මාකින් එකේ තියෙන අංක 1 කාර්යය කරන්නේ පාරිභෝගික අවශ්‍යතාව වුණා සම්පූර්ණ කරනවා. තා මොනවද ව්‍යාපාර කරන්නේ? ඒ පාරිභෝගික අවශ්‍යතාව වුණා සම්පූර්ණ කරලීම වෙනුවෙන් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමක් කරනවා. භාණ්ඩ හා සේවා අලෙවි කිරීම. නැත්නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා අලෙවිය. අනවල් ලියන්න පුළුවන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා අලෙවිය. එයන් ව්‍යාපාර කරන භූමිකා ව්‍යාපාර කරන මොන වගේ කාර්යයක්ද මොන වගේ දෙයක්ද කියලා අහන්න. ඊළඟට තව මොනවා කරන්න පුළුවන්ද? ඔය chat එකේ වැටෙන උත්තර. chat එකේ උත්තර දැම්මට කමක් නැහැ. උවමනා නිර්මාණය කරන්නෙකු වීම. උවමනා නිර්මාණය කරන්නෙකු වීම කියන එක ගන්න පුළුවන්ද? සමාජ තුළ ව්‍යාපාර විසින් වැදගත් භූමිකාවන් කීපයක් ඉටු කරනු ලැබේ. අර එතකොට පොඩ්ඩක් ළමයි අර දැන් පළවෙනි කොන අවශ්‍යතාව වුණා සම්පූර්ණ කිරීම කියලා. ඒතර අර උවමනා නිර්මාණය කරනවා කියන කාරණාවට යනවට වඩා කියන්නේ ව්‍යාපාරවල ගති ලක්ෂණයකට යනවට වඩා හොඳ උත්තරයකට આવොත් දිල්මි මොනවා තව සේවා නියුක්තියට දායක වීම රැකියානත රැකියා උත්පාදනය කරලීම job opportunities කියනවා නේද සේවා නියුක්තියට දායක වීම වගේ දේවල් සේවා නියුක්තියට දායක වීම අර සමාජය වෙනුවෙන් සමාජය තුළ මොකද්ද කරන්න ව්‍යාපාර අර දේශීය සම්පත් උපයෝජනයමත් ගැටලුවක් නැහැ අපට ආර්ථික පැත්තට යන එකක් නේද තමයි සමාජය එනම හොඳ නැත්නම් සමාජ ප්‍රතිලාභ වගේ දේවල් නේද සමාජ ප්‍රතිලාභ වගේ දේවල් සමාජ වගකීම් ඉටු කරන්නෙකු විදියට භූමිකාවක් ඉටු කරන්නද ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කරනවා නේද බදු ගෙවීම වගේ දේවල් ප්‍රධාන දෙකක් අහන්න ඉතින් දෙකක් ලියලා තියෙනවා නම් දෙන්න ඔය කතා වෙන උත්තර ඇතුලේ උත්තර ලියන්න නැත්නම් මගෙත් එක්ක උත්තර ලියා ගන්න ලස්සන ලියන්න ඕනේ නැහැ මෙතනදී ලස්සන ලියන්න ඕනේ නැහැ ෂෝට් නෝට් එකක් දමා ගැනීම ප්‍රමාණවත් ලස්සනට හැඩ කරන්න ඕනේ පොයින්ට් එක අල්ලගන්න පේපර් එක PDF එක දාලානේ තියෙන ගෲප් වලට ඔයාලා ගාව පේපර් එක PDF එක තියෙනවා පේපර් එක මොනවා කරන්නද print out එකක් දාලා ඊට පස්සේ නැවත පොඩ්ඩක් නැවත උත්තර ලියන්න පුළුවන් නම් හොඳයි නැත්නම් මොනවා කරන්නද මේ print out එකක් දාලා අමාරු ප්‍රශ්න වලට නැවත පොඩ්ඩක් උත්තර ලියන්න මෙතන මොකද අලුත් ප්‍රශ්න ටිකක් සාකච්ඡා වෙනවා පේපර් එක මම හදපු පේපර් එක අලුත් ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් කතා වෙන නිසා වචන වලට බය වෙන්න ඕනේ නැහැ. කියන්නේ ප්‍රශ්න තේරුම් ගන්න ඕන ව්‍යාපාර සමාජයක් විසින් සමාජයකට මොන වගේ දෙයක් ඉටු කරන්න. භූමිකාව කියලා කියන්නේ එයාගේ කාර්යභාරය. දැන් අතන භූමිකාව කියන වචනේ අහුවෙලා තියෙන අපිට කලමනාකරන භූමිකාවල් ළඟ. කලමනාකරන භූමිකාවලේ වචන අහුවෙලා තියෙනවා. ඒතර කලමනාකරන භූමිකාවලදී වචන අහුවෙලා තියෙනවා. කියන්නේ කලමනාකරුවෙක් මොන වගේ භූමිකාවක්ද කරන්නේ? කලමනාකරුවෙක් මොන වගේ කටයුතු ටිකක්ද එතන කරන්නේ කියලා අහන්නේ. කලමනාකරන භූමිකාව. එයාගේ මොනවද එයා කරන්නේ? මෙතන ව්‍යාපාර මොන වගේ භූමිකාවක් දිටු ගන්න ව්‍යාපාරවල කාර්යය මොකක්ද ව්‍යාපාර සමාජය වෙනුවෙන් කරන දේ මොකක්ද නවෝත්පාදනය වගේ දේවල් සමාජ වගකීම් වගේ දේවල් ප්‍රජා සත්කාර හොඳ උත්තර කිසි ගැටලුවක් නැතුව ලියන්න පුළුවන් right මේ ප්‍රශ්නේ හිටියා ඇති ඊළඟ ප්‍රශ්නය ස්ක්‍රීන් එකේ තියෙන පේපර් එක නැති වුණත් ස්ක්‍රීන් ෂෙයා කරන්න අවශ්‍යතාවයක් නැහැ පුද්ගලයාගේ අවශ්‍යතා ඇතිවීම කෙරෙහි බලපාන ලබන සාධක හතරක් නම් කරන්න මේ ප්‍රශ්න දෙකටම තමයි ලකුණු දෙකක් හතරක් හම්බෙන්නේ පුද්ගලයාගේ අවශ්‍යතා ඇතිවීම කෙරෙහි බලපාන ලබන සාධක මොනවද පුද්ගලයාගේ අවශ්‍යතා ඇතිවීම සඳහා බලපාන ලබන සාධක මොන වගේ දේවල්ද ඔයාලා උත්තර ලිව්වේ නැත්නම් උත්තර හිතෙන්නේ අවශ්‍යතා ඇතිවීමට හේතු
කුසගින්න එහෙමද? අනිත් පැත්තෙන් කියන කැමැත්ත, විලිවසා ගැනීම අවශ්‍යතාවය. එතන ප්‍රශ්න බලන්න ප්‍රශ්න. උඩ ප්‍රශ්න කියලා නෑ වගේ. ප්‍රශ්න මොකක්ද අහන්නේ? මේ පුද්ගලයාගේ අවශ්‍යතා ඇතිවීම කෙරෙහි බලපාන ලබන සාධක. අවශ්‍යතා ඇතිවීමට හේතු ටික අහන්න. අවශ්‍යතා ඇතිවීමට හේතු. එහෙනම් අවශ්‍යතා ඇතිවීමට හේතු මොනවාද? අපිට ආහාර කියන අවශ්‍යතාවයක් ඇති වෙනවා කුසගින්න. එහෙනම් ආහාර පාන කියන එක අපිට ඕනි වෙනව මොනවා නිසාද? කුසගින්න නිසා. ඊට පස්සේ තව ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය ඇති වෙනවා මිලිවසා ගැනීමේ අවශ්‍යතාවයත් එක්ක. එහෙනම් ඇඳුම් පැළඳුම් කියන කොන නමනත් එක්කද? විලිවසා ගැනීමේ අවශ්‍යතාවය. ඇඳුම් පැළඳුම්. ඊළඟට තව හොඳයි කට්ටිය උත්තර ලියලා දෙනවා නේද? පාරිසරික බලපෑම් වලින් ආරක්ෂා වෙන්න අපේ නිවාස කියන දේවල් ඕනේ. පාරිසරික බලපෑම් වලින් ආරක්ෂා වෙන්න එනවන්න. පාරිසරික බලපෑම් වලින් ආරක්ෂා වෙන්න ඕන. පාරිසරික බලපෑම් වලින් ආරක්ෂා වෙන්න අපිට අපේ නිවාස වගේ දේවල් ඕනේ. තව අධ්‍යාපනය වගේ දේවල් දැනුම හා අවබෝධය ලබා ගැනීම සඳහා දැනුම හා අවබෝධය ලබා ගැනීම සඳහා අන්න එතන අපට අධ්‍යාපන ඕන වෙනවා. නිරෝගීව ජීවත් වෙන්න අපට සෞඛ්‍ය වගේ අවශ්‍යතාවයක් ඕන වෙනවා. අන්න නිරෝගීව ජීවත් වීම සඳහා අපට මොනවාද? නිරෝගීව ජීවත් වීම සඳහා සෞඛ්‍ය කියන අවශ්‍යතාවය. right? අදහස් වමාරු කරගන්න සංනිවේදනය කියන අවශ්‍යතාවයන් ඕන වෙන්න පුළුවන්. ආරක්ෂාව වගේ දේවල් ලබා ගන්න සෞඛ්‍ය ආරක්ෂාව. හොඳ උත්තර. අවශ්‍යතාවය ඇතිවීමට හේතු. හරි වැරදි දාගන්න ලියලා නැත්නම් ලස්සන ලියන්න යන්න එපා. මොකද එහෙම වුණොත් අපිට පේපර් එක සාකච්ඡා කරලා ඉක්මනට ඉවර කරගන්න බැරි වෙනවා කොට ගැහෙන නිසා. හැම වෙලාවම ප්‍රශ්නේ තේරුම් ගන්න try කරන්න. ප්‍රශ්නට උත්තරයක් ලියලා තියෙනවා නම් වඩා හොඳයි. උත්තරයක් ලියලා නැතිනම් මෙතනදී try කරන්න. උත්තරයක් දන්නවනම් ප්‍රශ්නයක් නැහැ නේ ඒකට. ඉගෙන වට පළවෙනි ප්‍රශ්න කියවනකොට තේරෙනවා මම මේක උත්තරේ දන්නවද නැද්ද. මේ ටික ඔළුවට එනවනේ සමහර ළමයිට. සමහර ළමයි يعني මේ කාල සීමාව තුළ වල එක්සෑම් එකේ ටයිම් ටේබල් දාලා තියෙන්නේ නේද? 7 8 ඉක්කොන් ඊට පස්සේ 9 නෑ නැවත 10 DS පටන් ගන්නවා නේද? මේ වගේ ටයිම් ටේබල් එකක් එක තියෙන්නේ. එතකොට වල දින 50ක වගේ කාල සීමාවක් තියෙනවා. මෙතන ඉන්න හැම ළමයෙක්ම 2021 ළමයිට නම් එහෙනම් 22 ළමයි ඉන්නවනම් උන්ට හොඳ කාල සීමාවක් තියෙනවා තාම. 21 ළමයින් නම් ඊටම සීමිත කාල සීමාවක් තියෙන. ඒ සීමිත කාල සීමාව තුළදී බැලන්ස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ප්‍රශ්නයක් කියනකොට උත්තර එන ලෙවල් එකට ළමයි ඉන්න පුළුවන්. එයාලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ලියලා නැතිනම් එයාලා උත්තර ටික වැල් ලකුණෙන් ලියුවට කමක් නැහැ. නෝට් එකක් දාන්න කමක් නැහැ. මොනක් කරනවද? උත්තර එන්නේ නැති ළමයි නම් මෙයා පොඩ්ඩක් පාඩම් කරගන්න. මේ පළවෙනි පාඩමේ ප්‍රශ්න. පළවෙනි පාඩමේ ප්‍රශ්න. මේවා හැමෝම ලියනවා. සාමාන්‍ය පළවෙනි ප්‍රශ්න ගත්තොත් හරි ජනප්‍රිය ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්න ගත්තොත් හරි ජනප්‍රිය ප්‍රශ්නයක්. බහුතරයක් ලියනවා. කියන්නේ පේපර් ඇනලයිස් කරනවා වෙනම මාක්ස් ටික. කියන්නේ කොච්චර පළවෙනි ප්‍රශ්න කොච්චර පිරිසක් තෝරගන්නවද? පළවෙනි ප්‍රශ්න කොච්චර ලකුණු ගන්නවද? කියන එක වෙනම ඇනලයිස් කරනවා. ඒතර බහුතරයක් පළවෙනි ප්‍රශ්න තෝරගන්නවා. සමහර ප්‍රශ්නය ලකුණු 16 සීමාවට බහුතරයක් ගේනවා. 16 ලෙවල් එකට ගේනවා ලකුණු 20 සහ 16 කියන සීමාව තමයි යන්නේ. ඒ කියන්නේ සෑම ප්‍රශ්නයක් සඳහා වඩා හොඳ උත්තරයක් හැමෝම ලියනවා. ඒකට ඔබත් වඩා හොඳ උත්තරයක් ලියන්න දක්ෂ වෙන්න ඕනේ පළවෙනි ප්‍රශ්නෙට. ඒ නිසා ඊළඟ ප්‍රශ්නයට යන්න මම යන වේගය වැඩිනම් පොඩ්ඩක් කියන්න. මොකද මට නුහුරු අය ඉන්න පුළුවන් මෙතන. අලුත් අය ඉන්න. මාව නුහුරු අය ඉන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් වෙනස්කම් වෙන්න ඕන නම් පොඩ්ඩක් බලන්න මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම දාලා ක්ලියර් කරගන්න. right මම ඊළඟ ප්‍රශ්නයට යන්න. ඊළඟ ප්‍රශ්නය ව්‍යාපාර ශාස්ත්‍රයේ වඩා කැටගරි නව අභියෝගයකී දැඩි තරංකාරීත්වය. ව්‍යාපාර ශාස්ත්‍රයේ මේ වේගය හොඳයිනේ. right thank you. ව්‍යාපාර ශාස්ත්‍රයේ දැඩි අභියෝගයක් කියන මොකක්ද? දැඩි අභියෝගේ sorry ව්‍යාපාර ශාස්ත්‍රයේ වඩා කැපී පෙනෙන නව අභියෝගයකී දැඩි තරංකාර. ප්‍රශ්නය කියවීම කියන එක වඩා හොඳ සාධකයක් ළමයි විභාගෙදී. ප්‍රශ්නය වඩා හොඳින් කියවීම. කියවනකොට වඩා හොඳින් කියවන්න පුළුවන්. මේ ප්‍රශ්න අමාරුයි.
බලමු එහෙනම් පොඩ්ඩක් ගැඹුරට සාකච්ඡා කරලා අමාරු නැහැ ළමයි. පොඩ්ඩක් වචන වල අමාරුකමක් නැත්නම් මම හිතන්නේ. බලමු. ඒ වගේ අර පොඩ්ඩක් ඒකට පැහැදිලි කිරීමක් වැඩිපුර කරන්න ඒ වගේ ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක. ලෙනස් කායතන ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. චුට්ටක් එහෙම කිව්වොත් මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කිව්වොත් මම පොඩ්ඩක් ඒකට ඉෆෙක්ට් එකක් දෙනවා ඈ. රයිට්. ඒ නිසා හොඳින් හැමෝම මේකෙන් පළදායි විදිහට ප්‍රයෝජනයක් ගන්න ඕන. උත්තර ලියපු ළමයි උත්තර ලියපු නැති ළමයි නේද? හැමෝම. රයිට් බලන්න. පේපර් එක කියනකොට ඔයාලට ඕන පුළුවන් චුට්ටක් පැන්සලක් මේක සෙකන්ඩ් පේපර් එක කියන එක අපෝ දෙන්න ඕනේ නැහැ පේපර් එක දැන් MCQ පේපර් එක අපි නැවත අපෝ දෙන්න ඕනේ. ඒ කියන්නේ MCQ පේපර් එකේ තමයි අපිට උත්තර ලියන්න දෙන්නේ. සෙකන්ඩ් පේපර් එකේ ඔයාලට ඕන විදිහට highlight කරගන්න, ඔයාලට ඕන විදිහට වචනයක් යටින් ඉරක් ඇඳගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. highlight pen අරන් යන්න එපා. ඒ කියන්නේ මේ පෑනක් අරගෙන ගිහිල්ලා යටින් ඉරක් ඇඳගන්නම ගැටලුවක් නැහැ. දැන් MCQ පේපර් එකේ යටින් ඉරියන් ඉන්නම බැහැනේ. ඒ කියන්නේ පුළුවන්. නමුත් ඒක අර උත්තර පත්‍ර වලට හානියක් වුණොත් උත්තර වලට හානියක් වෙන්න පුළුවන්. හැබැයි මේක එහෙම නෙමෙයි. මේක ඔයාලට ඕන විදිහට හැඩ ගන්න ඕන පුළුවන්. ඒ කියන්නේ පාට කර ඉන්න කියනව නෙමෙයි. දැන් මෙතනදී බලන්න ඕනේ ව්‍යාපාර ශේෂ්ත්‍රය වඩා කැපෙන නව අභියෝගයක් නොකත් දැඩි තරංකාරයි. ඒ කියන්නේ ශේෂ්ත්‍රය තුල ව්‍යාපාර ගණනාවක් ඉන්නවා. ශේෂ්ත්‍රය තුල ව්‍යාපාර ගණනාවක් ඉන්නවා. නේද? ව්‍යාපාර ගණනාවක් ඉන්නවා කියලා කියන්නේ. ඒක අභියෝගයක් ව්‍යාපාර වල ඇත්තටම. මෙම தත්ත්වය පාරිභෝගික අපේක්ෂා සහ ව්‍යාපාර ක්‍රියාකාරීත්වයවත් E සමානයි T. පාරිභෝගික අපේක්ෂාවන් සහ ව්‍යාපාර ක්‍රියාකාරීත්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය. ළමයි පාරිභෝගිකයාගේ අපේක්ෂාව තමයි මොකක්ද? ඕනෑම වෙලාවකදී ඉහළ ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝජනය කිරීම. ඉහළ ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝජනය කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. වෙළඳපොළ තුලදී. හැබැයි ව්‍යාපාරිකයාගේ අපේක්ෂාවන් මොනවා වෙන්නද? ව්‍යාපාරිකයාගේ අපේක්ෂාවන් නැත්නම් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය කියන එක. එහෙනම් වැඩි අභියෝග මෙම தත්ත්වය බලන්න. නැවත ප්‍රශ්න නම ව්‍යාපාර ශේෂ්ත්‍රය වඩා කැපී පෙනෙන නව අභියෝගයක වැඩි තරංකාරීත්වය. එතනින් නතර වෙන්න ඕන මේක. නැවතීමේදී දා මෙම தත්ත්වය පාරිභෝගික අපේක්ෂා සහ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය ව්‍යාපාර සමීකරණය මගින් පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඔයාලා දැනගන්න ඕනි පාරිභෝගිකයාගේ අපේක්ෂාව කියන එක ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට වඩා ගොඩක් වෙලාවට වැඩි. කියන්නේ මම බලාපොරොත්තු වෙනවා ඉහිල්ල ගුණාත්මක භාණ්ඩයක් මිලට ගන්න. ගුණාත්මක භාණ්ඩයක් මිලට ගන්න. නේද? මම බලාපොරොත්තු වෙන්නේ කාගෙල් ෆුඩ්ස් එකට කියලා මිල අඩු භාණ්ඩයක්, සමහර වෙලාවට ගුණාත්මක භාණ්ඩයක්, සාධාරණ මිලට භාණ්ඩයකට තව භාණ්ඩයක්. මේ වගේ දේවල් මගේ මානසික මගේ ඔළුවේ නැද්ද? පාරිභෝගිකය පොදුවේ තියෙනවා මගේ අපේක්ෂාවන් හැම වෙලාවකම වැඩි. හැබැයි ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය ව්‍යාපාරේ මොනවද try කරන්නේ? ව්‍යාපාරේ try කරනවා ගුණාත්මක භාණ්ඩයක් දෙන්න. සාධාරණ මිලට භාණ්ඩයක් සපයන්න try කරනවා. ඒ වගේ වෙලාවකදී ව්‍යාපාරයේ දක්ෂ නම් ළමයි මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය මේකේ performance එක නේද? performance කොහොමද business එකේ? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය දක්ෂ නම් මොහුගේ අපේක්ෂාවන් වලට වඩා ඉහළින් තියාගන්න. ව්‍යාපාරයක් දක්ෂයි පාරිභෝගිකයා අපේක්ෂා කරන්න මොකක්ද? ඊට වඩා ඉහළ තත්ත්වයෙන් අපි භාණ්ඩයක් හෝ සේවාවක් සපයනවා. එහෙම වුණොත් ව්‍යාපාරයේ වඩා සාර්ථක තත්ත්වයක්. එහෙම වුණොත් ව්‍යාපාරයට පුළුවන් මේ පාරිභෝගිකය අඛණ්ඩව අපේ ව්‍යාපාරෙත් එක්ක තියාගන්න. නැතුණොත් මොකද වෙන්නේ? පාරිභෝගිකයාගේ අපේක්ෂාවන් වලට වඩා ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක්. අපි ගිහිල්ලා බලාපොරොත්තු වෙනවා කුර්සි දෙක ගාවට ගිහිල්ලා අපේ කායක පාක් කරගන්න පුළුවන් වෙයි. මේ භාණ්ඩ ටික තියේවි. මේ භාණ්ඩ මේ ගණන් වලට තියේවි. කියන දේ සම්බන්ධ. හැබැයි ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හා සමගාමීව වර්ධනය වෙලා නැහැ. ඕකට පාරිභෝගිකයට අවශ්‍ය කරන සේවාවක් සලසන්න ව්‍යාපාරයේ හැඩ ගැහිලා නැහැ. එහෙම වුණොත් පාරිභෝගිකයාගේ අපේක්ෂාව වඩා ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක තිබුණා ගණනදන කරු ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න පුළුවන්. නේද? එයාට සුදුසු සේවාවක් සපයන්න කරොත් එයාගේ තෘප්තිමත් බව නැති වෙන්න පුළුවන්. මේ දෙක සමානයි නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මේක සමීකරණයක් කියලා කියන්නේ මේක සමාන වෙන්න ඕනේ කියන කාරණාවනේ. දෙපැත්ත සමාන වෙන්න ඕනේ.
පාරිභෝගික අපේක්ෂාවන් එක්ක ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයත් එක්ක මෙයා මොකද්ද එක්ස්පෙක්ට් කරන්නේ? මෙයා මොකද්ද ඒකට දෙන performance එක. නේද? E සමානයි P වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම E වලට වඩා P වැඩි කරගන්න පුළුවන් වුණොත් ව්‍යාපාරයේ පැත්තෙන් සාර්ථකයි. ව්‍යාපාරයේ පැත්තෙන් සාර්ථකයි. ව්යාපාරයේ පැත්තෙන් හරිය ඉස්සරහ තැනක ඉන්නවා. ඒ වගේම මේකේ අනිත් පැත්ත වුණොත් ඒ කියන්නේ E වලට වඩා P අඩු වුණොත් මොන වෙනවද? පාරිභෝගික ව්‍යාපාරේ ගැලවිලා යන්න පුළුවන්. මේක සමීකරණය මගින් පැහැදිලි කරන්න කියනවා. එතනදී පාරිභෝගික අපේක්ෂාවන් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය කියන්නේ මොකද්ද කියන එකත් පැහැදිලි කරලා මේක ලකුණු 4කට මම හිතන්නේ ලියන්න තියෙන ලකුණු 4කට මෙතනදී අර ප්‍රැක්ටිකලි අහන්න කොහොමද පාරිභෝගික ගනුදෙනුකරුවෙක් කොහොමද ව්‍යාපාරයක් තෘප්තිමත් කරන්නේ? ව්යාපාරයක් ඒ වෙනින් කොහොමද සූදානම් වෙන්නේ? මේ දෙක බැලන්ස් කරගන්න ව්‍යාපාරයක් කොහොමද දක්ෂ වෙන්නේ කියන කාරණාවයි අහන්නේ. ඒකට උත්තරයක් ලියන්න ඕනිද නැත්නම් පැහැදිලි කිරීම ප්‍රමාණවත්ද? උත්තරයක් ලිවිය යුතුද පැහැදිලි කිරීම ප්‍රමාණවත්ද? උත්තරයක් ලියමු. ලියමු. මේක 22 ළමයෙක් වුණත් මේ ප්‍රශ්න වැදගත්. 22 ළමයෙක් වුණත්. මේ කියන්නේ මේ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න 4 මම හිතන්නේ ලියන්න පුළුවන් 22 ළමයට 12 වසරෙන් සම්පූර්ණ පළවෙනි ප්‍රශ්න 4 තියෙන්නේ. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් පේපර් එකක එහෙම විභාග පේපර් මේ මොඩල් පේපර් එක අනිවාර්යයෙන්ම 12 වසරෙන් පළවෙනි ප්‍රශ්න 4ත් ඉතිරි ප්‍රශ්න 4 13 වෙනි ලියන්න පුළුවන්. මෙතන 22 ළමයි ඉන්නවා නම් එයාලට අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න 4ට සම්බන්ධ වෙන්න පුළුවන්. ලියන්න බලන්න උත්තරය මෙහෙම. ලකුණු 4කට ලියන්න ඕන ළමයි. ව්‍යාපාරයක් මෙහෙම ලියමු. හරිය ලස්සන ලියන්න උත්තරයක්. ව්‍යාපාරයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් ව්‍යාපාරයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් ව්‍යාපාරයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා ව්‍යාපාරයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා සම්පූර්ණ කිරීමට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා සම්පූර්ණ කිරීමට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා සම්පූර්ණ කිරීමට කටයුතු කරයි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා සම්පූර්ණ කිරීමට කටයුතු කරයි. එහිදී පාරිභෝගික අපේක්ෂාවන් හා ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අතර වඩා යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ව්‍යාපාරයක් දක්ෂ විය යුතුය. එනම් ව්‍යාපාරයක් දක්ෂ විය යුතුය. ඡේදයක් කඩමු. ව්‍යාපාරයක් දක්ෂ විය යුතුය. ඡේදයක් කඩන්න ලස්සන ලියන්න ඕනේ. වේගයෙන් නම් කියන්න. ඡේදයක් කඩන්න. එනම් ඡේදයක් කඩමු. එනම් පාරිභෝගිකයා අපේක්ෂිත මට්ටමට වඩා
පාරිභෝගිකයා අපේක්ෂිත මට්ටමට වඩා ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පාරිභෝගික අපේක්ෂිත මට්ටමට වඩා ව්‍යාපාර ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමින් පවත්වා ගැනීමට හැකිනම් යහපත් මට්ටමින් පවත්වා ගැනීමට හැකිනම් වඩා හොඳින් ගනුදෙනු කරු තෘප්තිමත් කිරීමේ හැකියාව ව්‍යාපාරයකට හිමි වේ. එසේම පාරිභෝගික අපේක්ෂාවලට සාපේක්ෂව ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පාරිභෝගික අපේක්ෂාවලට සාපේක්ෂව ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පවතී නම් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පවතී නම් ව්‍යාපාරයේ පැවැත්ම සඳහා බාධා එල්ල විය හැකිය. මක් නිසාද ගනුදෙනු කරු අපේක්ෂාවන් ව්‍යාපාරයකට ගනුදෙනුකරු අපේක්ෂාවන් ව්‍යාපාරයකට වඩා හොඳින් තෘප්තිමත් කළ නොහැකි වීම නිසාය. මක් නිසාද ගනුදෙනුකරු අපේක්ෂාවන් මේ මෙයාලගේ අපේක්ෂාවන් වැඩි. ගනුදෙනුකරු අපේක්ෂාවන් එක්ස්පෙක්ට් කරනවා, මෙයාලා බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකරු අපේක්ෂාවන් වඩා හොඳින් තෘප්තිමත් කරන එක නිසායි. නේද? ගනුදෙනුකරු අපේක්ෂාවන් වඩා හොඳින් තෘප්තිමත් කළ නොහැකි නිසාවෙනි. මෙයාලා එක්ස්පෙක්ට් කරන දෙයට මෙයාලා performance කරන්න බෑ ළමයි. මෙයාලා perform කරන්න බෑ. හැබැයි මෙයාලා එක්ස්පෙක්ට් කරන දෙයට වඩා, මෙයාලා බලාපොරොත්තු වෙන දෙයට වඩා, මෙයාගේ අපේක්ෂාව, ඒ කියන්නේ මෙයාගේ බලාපොරොත්තුව, මම ගිහිල්ලා ෆුඩ් සිටි එකකට, මම ගිහිල්ලා ෆාමසි එකෙන් බලාපොරොත්තු වෙන දේ, මම ගිහිල්ලා රෝහලකින්, මම ගිහිල්ලා ඔයාලා ක්ලාස් එකකට ඇවිල්ලා ඒ ක්ලාස් එකෙන් බලාපොරොත්තු වෙන දෙයට වඩා ව්‍යාපාරයක් දක්ෂ වෙන ඊට වඩා හොඳට performance කරන්න. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වඩා යහපත් වෙනවා. එහෙම වුණොත් පාරිභෝගික ව්‍යාපාරات එක තියාගන්න පුළුවන් නම් ගනුදෙනුකරුව වඩා හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන්. නැතිනම් මේ දෙක සමානව පවත්වාගෙන යන්න දක්ෂ වෙන්න ඕන. එහෙම වුණොත් සාමාන්‍ය පරිදි ව්‍යාපාරය ගොඩනගා ගන්න පුළුවන්. කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. right? ඔක තමයි අතන කතන්දරේ. සමානතාවය ලියන්න ඕන මේ දෙක පැත්ත එක තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මෙතන පැහැදිලි කරන්න ඕන ළමයි?
පැහැදිලි කරන්න ඕන පාරිභෝගික අපේක්ෂාවන් කියන්නේ මොකක්ද ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය කියන්නේ මොකක්ද කියන කාරණාවට වඩා පාරිභෝගිකයා අපේක්ෂා කරනවා කියලා කියන්නේ පාරිභෝගිකයා ඒ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සාමාන්‍ය ව්‍යාපාරයකින් බලාපොරොත්තු මොකද? උසස් ගුණාත්මක භාණ්ඩයක් සාධාරණ මිලට. ඔකනේ පාරිභෝගිකයෙක් බලාපොරොත්තු. එහෙනම් ව්‍යාපාරය ඒ සඳහා කොහොමද ක්‍රියාකාරීත්වය? ව්‍යාපාරයේ අපේක්ෂාව නෙමෙයි. අර ඇල්මැති පාර්ශව සංකල්පයේ කොටස් කර සංකල්පෙ නෙමෙයි. ව්‍යාපාරය ඉවරේ මොකද්ද කරන්නේ? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය. මොකක්ද යාලේ වෙන්නේ කරන්නේ? එයාලා දක්ෂ වෙන්න ඕන පාරිභෝගික අවශ්‍යතාවය වුණාම සම්පූර්ණ කරන්න වඩා හොඳයි. මොහු බලාපොරොත්තු වෙනවට වඩා මොහු ව්‍යාපාරයේ දෙමනා වෙනවා. ශක්තිමත් විදිහට ඔහුගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ සඳහා කටයුතු කරන්න. ව්‍යාපාරවල දායකත්වයේ වශයෙන් ව්‍යාපාරවල දායක. ඒකේ අනිත් පැත්ත උනොත් ව්‍යාපාරවල දායකත්වයේ පහළ ගියොත් පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න බෑ. ගණන් කර අපේක්ෂාවන් වඩා හොඳින් තෘප්තිමත් කරන්න වෙන්නේ නැහැ. මොනොත් ව්යාපාරේ පවත්වාගෙන යන්න ගැටලුවක් ඇති වෙනවා. මේක සමානව පවත්වන නැත්නම් වඩා හොඳින් ව්‍යාපාරය කරන්න නම් මොහුගේ අපේක්ෂාව හැම වෙලාව වඩා හොඳින් ව්‍යාපාරයේ පැත්තෙන් තියෙනවා. මොකද හැම වෙලාවකම වර්තමානයේ ඔයාලා කතා කරනවා පළවෙනි පාඩම් වල ව්‍යාපාරයේ පදනම ගනුදෙනු කරුය. ව්‍යාපාරයේ පදනම ගනුදෙනු කරුය. වර්තමානයේ තියෙන ඇල්මැති පාර්ශ්ව සංකල්පයේකී මේ වගේ දේවල් කතා වෙනවනේ නිරන්තරයෙන් සමාජෝක්‍ය මිටු කරන්න ඕන ව්‍යාපාරය. එහෙනම් ව්යාපාරයක් විදිහට ව්‍යාපාර දායකත්වයේ වඩා හොඳින් නැත්නම් වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. අවබෝධයක් ගන්න මේවා එකෙන්ම බිස්නස් පේපර් එකට එන්නේ නැහැ. නමුත් මේ කතා කරන කාරණා වලින් සංකල්පනාත්මකව ගොඩනගලා පිළිතුරක් ගොඩනගන්නයි දක්ෂ වෙන්න ඕනේ. මේ බිස්නස් පේපර් එක කියලා කියන්නේ කටපාඩම් කරලා ලියන්න පුළුවන් පේපර් එකක් නෙමෙයි. නේද? කටපාඩම් කරලා යම් තාක් දුරකට ලකුණු 100කට ගන්න පුළුවන්. හැබැයි ඒකට ගන්නවා කියන තැනදී සංකල්පනාත්මකව අවබෝධයක් තිබීම වැදගත්. හැම එකම තේරුම් ගන්න මොකද්ද මෙතන කතා කරන්නේ. මේවා ප්‍රැක්ටිකලි පාවිච්චි වෙනවා සබ්ජෙක්ට් එකේ සහ වර්ල්ඩ් එකේ. නේද? ඒ නිසා ඒ අවබෝධය තිබුණා නම් ප්‍රමාණවත් තේරුම් ගන්න මොකද්ද මේ සංකල්පයක තේරුම් නැත්නම් වලට chat එකේ ප්‍රශ්නයක් මට යොමු කරන්න පුළුවනි. ඊළඟ හොඳ ප්‍රශ්නයක් වඩා හොඳ ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා පේපර් එකේ case study ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ සිද්ධි මේ ප්‍රශ්නයක් case study ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඔයාලගේ පේපර් එකේ ගොඩනගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට සිද්ධියක් දෙන තැනකදී සිද්ධිය වඩා හොඳින් කියවීමට දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා වඩා හොඳින් ඔයා පුරුදු වීමක් කරලා තියෙන්න ඕනේ. බිස්නස් පේපර් එක කියලා කියන්නේ හරි ප්‍රායෝගික පේපර් එකක්. සරලයි, ප්‍රායෝගිකයි. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒකේ තියෙන අවස්ථාවන් උකහා ගන්න. ඒ අවස්ථාවන් මොනවද කියලා වඩා හොඳින් කියවීම. වඩා හොඳින් කියවීම නෙමෙයි වඩා හොඳින් කියවීම වැදගත් පේපර් එකේ. මම කිව්වා සෙකන්ඩ් පාර්ට් එක වාට ඕනේ නේද? කැටයන් දාන්න පුළුවන්. කැටයන් දානවා කියලා කියන්නේ මොකද්ද? වාට ඒක highlight කරගන්න, කියන්නේ යටින් ඉරක් ඇඳ ගන්න. ප්‍රශ්න මොන වගේ තැනකද ફોකස් කරන්න කියන එක ලකුණු වැඩිපුර ගන්න සහ තමන්ගේ ඒක වෙනුවෙන් මේ විදිහට වැඩ කරන්න සහ මේ විදිහට මේ ඉස්සරහා පේපර් ට්‍රේනින් කරන්න. පේපර් ප්‍රශ්න මම පොඩ්ඩක් කියවන්න කලින් මම යට ප්‍රශ්න කියවන්නම්. ආයතනයක සාර්ථකත්වය සහ ඉදිරි ඉලක්ක පිටවීමේදී අවධානය යොමු කරන සාධක දෙකක් අහනවා. ඒ වගේ මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා යටින්. මේල් මහතා ගන්න ලබන ක්‍රියාමාර්ග ආයතනික වශයෙන් පරිපූර්ණ නැති බව ආයතනයේ ලේකම්වරයාගේ මතය. ඒ සඳහා ඒ දෙක ඉදිරිපත් කරන්න. කේස් ස්ටඩි එකකදී වඩා වැදගත් වෙනවා. කේස් ස්ටඩි එකකදී වඩා වැදගත් වෙනවා මොකද්ද? ප්‍රශ්නේ යට ප්‍රශ්න දෙක කියන උඩ ප්‍රශ්නට එන එක. මොකද ඒතර පොඩි අවබෝධයක් තියෙනවා. ප්‍රශ්න මොන වගේද අහන්න කියලා. මේ ස්ටයිල් එක වඩා හොඳයි කේස් ස්ටඩි එකකදී. මම කියවන්න පටන් ගන්නවා. ඔයගෙත් කියවමු. ඔයාලට මම හිතන්නේ පේනවා ස්ක්‍රීන් එකේ. පේන්නේ නැත්නම් කියන්න පුළුවන්. සහ පේපර් එකත් වල PDF එකත් ඇති ඔයාලා ගාව. පුළුවන් නම් අනිවාර්යයෙන්ම පේපර් එකේ print out එකක් දාගෙන ඊළඟ දවසේ නැවත චුට්ටක් මේ පේපර් එක ස්ටඩි කරන්න අධ්‍යයනය කරන්න. මොකද අපි මේ පේපර් එක දවස් කීපයක් සාකච්ඡා කරන නිසා. ශ්‍රාගා ගුවන් සේවයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු වන මෙල් මහතා ප්‍රකාශ කර සිටිනුයේ තම ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා මේ වන විට සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් පවතින බවත් තම ආයතනික සම්පත් ප්‍රශස්ත මට්ටමක පවතින නමුත් ඒවා අවභාවිතය අවම කරමින් තම අනාගත ඉලක්ක කරා පහසුවෙන් ගමන් කළ හැකි ක්‍රමවේදයන් අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවටත් එම මහතා කියා සිටියේය. අපිට සිද්ධියක් දෙලා දෙනවා යාළුවා මොකක් හරි සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් කරනවා. ඒ කියන්නේ ආයතනයක තනතුරු කොහොමද ගොඩනැගිලා තියෙන්නේ, ඊට පස්සේ තනතුරු තීරණ ගන්න කොහොමද, උන්සුදු බලතල මොනවද, මේ වගේ දේවල් සංවිධාන ව්‍යුහයක් කියලා කියන්නේ. ඒ වගේ මේකේ සංවිධාන සම්පත් ගැන පොඩ්ඩක් කතා කරලා දෙනවා. මට හිතෙනවා නිකන් මේක පොඩ්ඩක් පේපර් එක හදපු පුද්ගලයා මොනවා කරන්න try කරලා දෙනවද පොඩ්ඩක් මේ ව්‍යාපාර පරිසරයට ප්‍රශ්න ගලපන්න try කරලා තියෙනවා. එහෙනම් මම
ඒක පොඩ්ඩක් ફોකස් කරලා තියෙනවා. ඊට පස්සේ නිකන් ප්‍රශ්නය ලකුණු දෙකකට අහලා තියෙනවා මොකද්ද? ආයතනයක සාර්ථකත්වය උදෙසා ඉදිරි ඉලක්ක පිහිටීමේදී අවධානය යොමු කළේ සාධක. ඉලක්කයක් පිහිටව ගන්නකොට ආයතනයක් කෙටි කාලයක් තුළදී ළඟා කරගන්න බලාපොරොත්තු වන අපේක්ෂිත තත්ත්වයක් පිහිටව ගන්න බලාපොරොත්තු වෙනකොට අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕනිය කියන කාරණා මෙතනදී අහලා තියෙනවා. මොන වගේ දේවල්ද තමයි ඉලක්කයක් පිහිටව ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ? සංවිධාන සම්පත්, සංවිධානයේ අරමුණු පරමාර්ථ පිළිබඳව තව ඉලක්ක පිටවා ගන්නකොට සාමාන්‍යයෙන් මේ ඉලක්කය කියන එක ආයතනට ගැලපෙනවද නැද්ද කියන එක ආයතනට ගැලපෙන්න ඕනේ නේද? ඉලක්කයක් පිටව ගන්නකොට ව්‍යාපාරයක් හිතන්න ඕනේ. කියන්නේ ඉලක්කයක් කියලා කියන්නේ තමයි ආයතනයක් අනාගතයේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් තත්ත්වයන්. ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ, ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. නේද? ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ආයතන ගැලපෙන්න ඕනේ. ගැලපෙන්න ඕන ආයතනට. ආයතන ගැලපෙන්න කියන එක නෙමෙයි. ඉලක්ක පිටවා ගැනීමේදී ආයතනයේ අරමුණු පරමාර්ථ නැත්නම් ආයතනික අරමුණු සමග ගැලපීම. ඒ වගේ දේවල්. ආයතන ගැලපෙන්න ඕන. ඒ වගේම සෑම ශේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි සෑම ශේෂ්ත්‍රයක් ආවරණය වන පරිදි ඉලක්ක පිටවා ගන්න පුළුවන් අපට පොදු ඉලක්ක වුණා ගන්නකොට. ඒ වගේ දේවල්. තව නම්‍යශීලී බව වගේ දේවල්. සෑම ශේෂ්ත්‍රයක්ම ආවරණය වගේ දේවල්. ඒ කියන්නේ මෙතනදී සෑම කලමනාකරන මට්ටමයකට දායකත්වය දක්වන්න ඕන ඉලක්කයක් පිටවා ගන්නකොට. මොකද ඒක වැඩ කරන්න තියෙන ඊට පස්සේ කලමනාකරන මට්ටම් ලබා ඒ ඉලක්කය කරගන්න තියෙන්නේ. ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව හොඳ උත්තරයක්. ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව ව්‍යාපාරයේ තියෙන සම්පත් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ව්‍යාපාරික සම්පත් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. සියලුම පාර්ශ්ව එකගතාවයකට පැමිණෙන්න ඕන. වෙළඳපොළ කොටස ගැන අවබෝධයක් තියෙන්න. පොඩ්ඩක් වැස්ස වගේ. ඉස්ට්‍රක්චර් පොඩ්ඩක් කියන්න. සර් සිග්නල් ආවද? දැන් කොහොමද ගැටලුවක්ද? ෂේප්ද? දැන් ෂේප් නේ. ආයතනයේ සංවිධාන සම්පත් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. සංවිධාන සම්පත් පිළිබඳව. සංවිධාන සම්පත්. ඊට පස්සේ ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ව්‍යාපාරයේ කියන්නේ සංවිධාන සම්පත් ඊට පස්සේ මූල්‍ය සම්පත් සංවිධාන සම්පත් කිව්වට පස්සේ මෙතන ඔක්කොම තියෙනවා ළමයි. මූල්‍ය සම්පත් ආයතනයේ ශ්‍රමය පිළිබඳව ආයතනයේ වත්තම ඔක්කොම. ඊට පස්සේ තව සංවිධාන ව්‍යුහය පිළිබඳව වඩා හොඳ උත්තර පොඩ ගන්න සංවිධාන සම්පත් ව්‍යාපාරයේ ස්වභාවය ඊළඟ දේවල් ගන්න පුළුවන්. right ඉලක්කය අපිට ගන්න හිතන්න ඕන දේවල්. ඒකට ලොක් නැ ඊළඟ ප්‍රශ්න තමයි මේකේ හොඳ ප්‍රශ්නය. ප්‍රායෝගිකත්වය ෆාතිමා. very good. right ඊළඟ කාරණාව තමයි ප්‍රශ්න තමයි. මෙල් මහතා ගනු ලබන ක්‍රියාමාර්ග ආයතනිකමය වශයෙන් පරිපූර්ණ වෙන්නේ නැල්ලු. මෙල් මහතා ගනු ලබන ක්‍රියාමාර්ග ආයතනික වශයෙන් පරිපූර්ණ නැති බව ආයතනයේ ලේකම්වරයාගේ මතයයි. ඒ සඳහා හේතු දෙකක් ඉදිරිපත් කරනවා. අරමුණු සමාන ඉලක්කද පොදුවේ කියන්න පුළුවන් අරමුණු සමාන ඉලක්ක කියලා මෙතනදී. ගැටලුවක් නැහැ. මොකක්ද මේකෙදි ඒක ප්‍රායෝගික වෙන්නේ නැත්තේ ඇයි? නැත්නම් මේකද කියන බලන්න ආයතනික වශයෙන් පරිපූර්ණ නැති බවක්. ආයතන නෙමෙයි ආයතනික වශයෙන් පරිපූර්ණ නැති බවක් වචනය. ආයතනික වශයෙන් පරිපූර්ණ නැති බවක් ආයතනයේ ලේකම්වරයාගේ මතය. පොඩ්ඩක් ඔයාලා හිතන්න. මොකක්ද ඔයාලා හිතන්නේ? මම අපේක්ෂා කරනව නෙමෙයි.
සිද්ධිය පොඩ්ඩක් මයිත් එක නම කියමුද? මෙල් මහතා ගනු ලබන ක්‍රියාමාර්ග ආයතන වශයෙන් පරිපූර්ණ නැති බව ආයතනයේ ලේකම්වරයාගේ මතයයි. ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කරනවා. මෙල් මහතා ගන්න තීරණ කොහොමද ගන්නෙ? ශ්‍රී ලංකා ගුවන්සේ විධායක අධ්‍යක්ෂ කරන මෙල් මහතා ප්‍රකාශ කර සිටිනේ තම ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා මේ වන විට මට ඕනේ මේ ප්‍රශ්න වලට උත්තරයක් කට්ටියගෙන්. මේ වෙනට මම ඕන වචන ටිකක් highlight කරලා දෙන්නම්. يعني මේක ප්‍රැක්ටිකලි කරමු මේ වැඩේ. අපි දෙන්නම සපෝට්. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේදී ඔහේ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔයා මේලා හිතන්න ඕනේ. නැත්නම් මට නිකන් ඔහේ පේපර් එකක් දීලා කරන්න පුළුවන්. මේක ඔහේ පේපර් එකක් නෙමෙයි. මේක අතිශය වැදගත් පේපර් එකක්. හොඳයි? අතිශය වැදගත් පේපර් එකක්. සෑහෙන හිතන්න තියෙන පේපර් එකක්. හරි? ඔහේ යන පේපර් එකක් නෙමෙයි. ඔයා පැත්තෙන් හිතන්න try කරන්න ඕනේ. මම පොඩි පොයින්ට් එකක් ගලපලා දෙනවන්න. මම අයත් කළ දෙනවා සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් පවතින බවත් තම ආයතනික සම්පත් ප්‍රශස්ත මට්ටමක පවතින නමුත් ඒවා අවභාවිතය අවම කරමින් තම අනාගත ඉලක්ක කරා පාසෙන් ගමන් කළ හැකි ක්‍රමවේදයන් අනාගතයේදී ක්‍රියාත්මක කරන්න අපේක්ෂිත බවත් එම මහතා කියා සිටිනවා. දැන් මෙයා කියන දේ මොකක්ද කියනවද? එපරේ කියනවා මෙල් මහතා ගල්ලබන ක්‍රම ආයතන වශයෙන් පරිපූර්ණ නැති බව. ආයතනික වශයෙන් පරිපූර්ණයි. ඔයා දැන් මේක තහවුරු කරන්න ඕන. බෑ පූර්ණමදි. ඉස්නා හෙඩ් එකක් ඉස්සත්. ප්‍රායෝගික නොව අපිට කියන්න බෑ ප්‍රායෝගික නොවීම කියන්නේ. තව හිතන්න පොඩ්ඩක්. සමස්ත ආයතන සමුදාය නොව. හරි උත්තරයි. මම highlight කරලා තියෙන වචන වලින් පොඩ්ඩක් ගන්න. දෙමෙ මදි. තව පොඩ්ඩක් හිතන්න. දිනේ soft analyze. විශාල soft එක පැත්තෙන් හිතන්න. soft එක පැත්තේ හොඳ point එක. soft analyze. everyone message දාන්න පුළුවන් ඔයාලට. අරමුණ රශ්මින මම highlight කරපු වචන දෙකක් ගන්න. ඊයර මෙතන කියන්නේ මෙයා කියන මේව ගුවන්සේ විධායක අධ්‍යක්ෂ මෙල් මහතා ප්‍රකාශ කර සිටින තම ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළනම් මේකට සංවිධාන ව්‍යුහය වෙනස්කම් කිහිපයක් සිදු කරනවා. කාර්යක්ෂමතාවයේ ඉහළ නම් වන්න සංවිධාන ව්‍යුහය වෙනස්කම් කරනවා. ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එතන මොනවා හරි අවුල් තැන් ඇදේද? මොනවාද? නිලතල වලට පත් වෙලා ඇති බලතල වලට පත් වෙලා ඇති හැබැයි ඔවුන් සුදුසු පුද්ගලයන් නෙවෙන්න පුළුවන්. එකයි ගැටලුව. ඒ වගේම තම ආයතනයේ සම්පත් ප්‍රශස්ත මට්ටමක පවතිනවා. සම්පත් ගැන හිතනවා. රයිට් ඇති. හිතන්න try කරානේ. සමහර උත්තර මම දැක්කා චුට්ටක් තිබුණා. ආයතනයේ ධාරිතාවය ફોකස් කරනවට වඩා මේ බලන්න දැන් එන ප්‍රශ්න ඇති. වඩා හොඳයි නමයි සෙට් එකක් ඉන්නේ. ඇක්ටිව්. ඒ සයන් වටිනවා. ළමයි ආයතනයක් වඩා හොඳ මට්ටමකට ගෙනෙන්න ආයතනික වශයෙන් පරිපූර්ණ තීරණයක් ගන්න. අපි තීරණ ගැනීමේ ක්‍රියාවලිය මැනේජ්මන්ට් වලුත් දන්නවා අපි නේද? පරිපූර්ණ නැති බව ආයතනික වශයෙන් පරිපූර්ණ නැති බව ආයතන ලේකම්වරයාගේ මතය. ඇයි මේ වගේ දෙයක් ආයතනික වශයෙන් පරිපූර්ණ නැති වෙන්නේ? උතන මතය තියාගන්න ඕනේ. අපි ආයතනයක තීරණයක් ගන්නකොට අපි සංවිධාන ව්‍යුහය ගැන විතරක් හරියන්නේ නැහැ නේද? මම සංවිධාන ව්‍යුහය දැන් උත්තරයක් ආවා. මාෂා very good. සංවිධාන ව්‍යුහය ගැන විතරක් හරියන්නේ නැහැ. ඒ වගේම සංවිධාන සම්පත් ගැන හිතලා හරියන්නේ නැහැ. සංවිධාන සම්පත් විතරක් ફોකස් කරලා හරියන්නේ නැහැ. එහෙනම් මොනවා කරන්නද? ව්‍යාපාරික වශයෙන් ප්‍රශස්ත තීරණයක් ගන්නකොට අපි ව්‍යාපාර පරිසරය හොඳින් විශ්ලේෂණය කළ යුතුයි. මම ඒ කලින් කිව්ව අප්සරා දැක්කේ නැහැ මැසේජ් එක. sorry. එහෙනම් මොනවා කරන්න අපි දක්ෂ වෙන්න ඕනද? අපි දක්ෂ වෙන්න ඕන වඩා හොඳින් ව්‍යාපාර පරිසරය ඇනලයිස් කරන්න. ඒ කියන්නේ මමත් ඒක කිව්වා සමාධි very good. ඒ අදහස වල ගා තිබුණා වඩා හොඳ මම chat එකේ ගොඩක් message කීම නිසා දැක්කේ නැහැ. මේ ලවඩ් දැක්කා. මේ හරියටම ફોකස් නමත් එක හරියට ફોකස් කරගන්න බැරුණා. වඩා හොඳින් තීරණයක් ගන්න එකක් වඩා හොඳින් සාර්ථක තීරණයක් පරිපූර්ණ තීරණයක් වෙන්න නම් මොනවා කරන්න ඕනද? ආයතනයේ අභ්‍යන්තර පරිසර සාධක වගේම
බාහිර පරිසර සාධකත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය කරනකොට සියලු පරිසර සාධක විශ්ලේෂණය කරනවා. සංවිධාන ව්‍යුහය වෙනස්කම් කරනකොට ආයතනයේ කළමනාකරණ කරුවන්ගේ සේවකීන්ගේ අයිතිකරුවන්ගේ ගැටලු තැන තියෙන්න පුළුවන්. සංවිධාන සම්පත් වෙනස් කරනකොට ආයතනයක ළමයි අපි කියනවා අභ්‍යන්තර පාර්ශවයේ තත්ත්ව හා කණ්ඩායම් අභ්‍යන්තර පාර්ශවය ගොඩනගන්නේ තත්ත්ව හා කණ්ඩායම් වලින්. කවුද අභ්‍යන්තර පාර්ශවයේ තත්ත්ව? අල්ල ගන්න ඕනේ මේ කාලේ. මේක මම කියන්නේ චුට්ටක් වෙනස්ම විදිහක සීරියස් එකක් සහ පොඩක් එහෙම අර උඩින් කතා කරන එකක් නෙමෙයි. චුට්ටක් නොදකින්න පැත්තකින් පේපර් එක දකින්න දක්ෂ වෙන්න ඕන. පේපර් එක කියන අලුත් එකක්. ගිහිල්ලා පේපර් එක බලන්න අලුත් පේපර් එකක්. 20 පේපර් එකත් එක 19 බලන්න 20 පේපර් එක අලුත් එකක්. 18ත් එක 19 බලන්න අලුත් පේපර් එකක් තියෙන්නේ. දක්ෂ වෙන්න ඕන අලුත් විදිහට දකින්න. නිර්මාණශීලීත්වය ගොඩනගන්න ඕන පුගාව. ඔබ හිතන්න ඕනි. මේ දවස් 50 හිතන්න. මේ දවස් 50 ඔබ නිර්මාණශීලී විදිහට වැඩ කරන්න. නේද? අපිට ඒක දවස් 5ක් පැය දෙක ගන්න දීලා තියෙනවා. ඒක සෑහෙන ප්‍රයෝජනවත් ගන්නවා. හරිද? ඒක සෑහෙන වඩ BS වල සෑහෙන දෙයක් කරගන්න පුළුවන් මේ සෙෂන් එකත් එක්ක මේ ඩිස්කෂන් එකත් එක්ක. ඔයා දැනගන්න ඕන ව්‍යාපාර පරිසරයක් කියනකොට ළමයි ඒකේ තත්ත්ව හා කණ්ඩායම් ඉන්නවා. ව්‍යාපාරයේ තත්ත්ව මොනවද? ව්‍යාපාරයේ තත්ත්ව මොනවද? ව්‍යාපාර තත්ත්ව තමයි ළමයි සංවිධාන ව්‍යුහය, සංවිධාන සංස්කෘතිය සහ සංවිධාන සම්පත්. මෙන්න මේවට අපි නමක් දෙනවා ව්‍යාපාරික තත්ත්ව. ව්‍යාපාර සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය සහ සංවිධාන සම්පත්. මේවා තත්ත්ව. කණ්ඩායම් කියලා කියන්නේ අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකීන්. ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට බලපෑම් කරන, ව්‍යාපාරයට පාලනය කළ හැකි තත්ත්ව හා කණ්ඩායම් වල එකතුව. එහෙනම් ව්‍යාපාරයක් තීරණයක් ගන්නකොට මේ දැන් කියන බලන්න ශාකා ගුවන්සේ විධායක අධ්‍යක්ෂ වන මෙල් මහතා ප්‍රකාශ කර සිටිනේ තම ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම උදෙසා මේ වන විට ආයතනික වශයෙන් කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න මේක පළවෙනි ප්‍රශ්නය. මේ පළවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට හැදෙන්නේ පළවෙනි පාඩම දෙවෙනි පාඩමත් එක්ක. ආයතනික වශයෙන් කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න ඕනලු. පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පළවෙනි පාඩම දෙවෙනි පාඩමත් එක්ක. ඒතර ඔයාලට අවබෝධාත්මකව අදහසක් එන්න ඕනි. මේක පළවෙනි පාඩමේ ප්‍රශ්නත් දෙවෙනි පාඩමේ ප්‍රශ්නක්. එහෙනම් මේකේ තියෙන වචනත් එක්කව highlight වෙන්න ඕන වචන. තියෙන වචනත් එක්ක highlight වෙන්න ඕන. දැනගන්න ඕනේ නේද ව්‍යාපාර පරිසරයේ ફોකස් කරන ප්‍රශ්නක් කියලා. ඉතින් මේක අමාරු පේපර් එකක්. තේරුණාද? මේකට සෙට් වෙන්න ඕනි. අර එකපාරම මේකක් කරන එක නෙමෙයි. නමුත් මේවට පොඩ්ඩක් පුරුවීමක් තියෙන්න ඕනේ. කියන්නේ චුට්ටක් ගැඹුරෙන් අධ්‍යයනය කරන්න දක්ෂ වෙන්න ඕනේ. දකින්න ඕනේ පේපර් එකක් ප්‍රශ්න දකිනකොට පළවෙනි ප්‍රශ්නේ හිත තියෙන්න ඕනේ. දැන් කාර්යක්ෂමතාවය සඵලදායකත්වයේ වචන ගලපන්න පුළුවන්. හැබැයි එතනට මැනේජ්මන්ට් වල ගිහිල්ලා හරියන්නේ නැහැ. නේද? ඔයා දැනගෙන ඉන්න ඕන ප්‍රශ්න මොකක්ද තම කොතනද ඉන්නේ කියන එක සම්බන්ධයෙන්. එහෙනම් කියනවා කාර්යක්ෂමතාවය ඉහළම උදෙසා මේනට සංවිධාන ව්‍යුහයේ ඒ වගේම වෙනස්කම් කිහිපයක් සිදු කරමින් පවතින අත්වත් තම ආයතනික සම්පත් ප්‍රශස්ත මට්ටමක පවතින නමුත් ඒවා අවභාවිතය අවම කරමින් අනාගත ඉලක්ක කරා පහසුවෙන් ගමන් කළ හැකි ක්‍රමවේදයක්. ලේකම්වරයා කියනවා මෙයා කියනවා අපි සංවිධාන ව්‍යුහය වෙනස් කරමු. සංවිධාන සම්පත් වල අවභාවිතය නතර කරමු. අපි සාර්ථක වෙමු. ලේකම්වරයා කියන එක විතරක් කරලා හරියන්නේ නැහැ. ඇයි ඒ? අයිතිකරුවන් ඉන්නවා තව. කළමනාකරුවන් ඉන්නවා. සේවකීන් ඉන්නවා. සංවිධාන සම්පත් හරි සංවිධාන ව්‍යුහය හරි සංවිධාන සංස්කෘතියක් තියෙනවා එතනක. ඒහා සමගාමීව බාහිර පරිසර සාධකයක් තියෙනවා. මේවා හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඒ වාගේ වාසි අවාසි මොනවාද? ඒ වාගේ ව්‍යාපාරයකට බලපාන ශක්තියින් වගේම අවස්ථා දුර්වලතා වගේම තර්ජන මොනවද? වඩා හොඳ අවබෝධයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ දේවල් සම්බන්ධව හිතලා තීන්දුවක් ගන්නවා නම් මේ මේල් මහතා පරිපූර්ණ තීරණයකට යන්න පුළුවන් ආයතනය. එහෙනම් උත්තර දෙකක් එක ලියාගන්න මගෙත් එක්ක කීයද මේ ආයන්නට උත්තර ලියන්න. සරි සිග්නල් පොඩක් මදි. එහෙම මටත් දැනනවා ළමයි මේ අපිට පොඩක් වැස්ස. සමස්ත ඇල්මැති පාර්ශව කියනවට වඩා ළමයි මේ පරිසර සාධක ගෙනාවත් හොඳයි නේද? පවණි. ඇල්මැති පාර්ශවවල වඩා අපි ගමු පරිසර සාධක. දැන් පුතේ අපයිත් එක්ක. දැන් මට සිග්නල් තියෙනවා මම හිතන්නේ. බ්ලර් වෙලා පේන්නේ දැනුත් එහෙමද? ලියමු. ආයතනික වශයෙන් දැන් පේනවනේ. ගණන් ගන්න එපා. ආයතනික වශයෙන්
ආධුනික වශයෙන් වඩා පරිපූර්ණ ආධුනික වශයෙන් වඩා පරිපූර්ණ තීරණයක් ගැනීමේදී ආධුනික වශයෙන් වඩා පරිපූර්ණ තීරණයක් ගැනීමේදී අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයින් වැනි කණ්ඩායම් පිළිබඳවත් සංවිධාන සංස්කෘතිය වැනි තත්ත්ව පිළිබඳවත් වඩා හොඳ අවබෝධයක් පැවතිය යුතුය. වඩා හොඳ අවබෝධයක් පැවතිය යුතුය. ප්‍රශ්න ફોકસ කරේ නම් මම ව්‍යාපාර පරිසරය කියන එක සූක්ෂමයෙන් බලන්න ඕනේ. දෙන්න තුන් දෙනෙක්ට ඒ පෙවුනා ඒක වඩා හොඳයි. නේද? වඩා හොඳ අවබෝධයක් පැවතිය යුතුයි. ඒ වගේ මොකක් වෙනවද? ඒ වගේ වල මම අනිත් පැත්ත ඊළඟ පොයින්ට් එක කරු දෙයක් කරන්න. ඊළඟ පොයින්ට් එක දාන්න යන්න. ප්‍රශ්න දෙක ගලපලා ලියමුද? ආයතනික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේදී ආසන්න පරිසර බලවේග හා බෝඩ් එකේ ලියන සමහර සිග්නල් වල ඇහෙන්නේ නැති ප්‍රශ්න තියෙන නිසා ආසන්න පරිසර බලවේග හා සාර්ව පරිසර බලවේග පිළිබඳ පුළුල් අවබෝධයක් පැවතිය යුතුයි. පුළුල් අවබෝධයක් පැවතිය යුතුයි. පොයින්ට් එක ආවනම් ඇති ළමයිවට. පේපර් එකට අර ලස්සන උත්තර ලියනවා කියලා නෙමෙයි මෙතනදී මේ සෙෂන් එකේ මගේ බලාපොරොත්තු. ඔයාට දෙයක් තේරුම් ගන්න දෙයක් පැහැදිලි කර ගැනීම අවබෝධය තිබුණා ඇති. ඔව්. කන් දෙනවා. හරි. රයිට්. හොඳට මතක තියාගන්න ඕනේ. ව්‍යාපාර පරිසරයේ ප්‍රශ්න ફોකස් කරන තැනකදී මේ ප්‍රශ්න මෙහෙම අහන්නේ නැහැ. ආයෙත් පේපර් එකේ ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් නම් හොඳයි. මේකට උත්තර ලියන්න හොඳයි. හැම ප්‍රශ්නයකටම නෙමෙයි වඩ තේරෙන මේකට පොඩ්ඩක් උත්තර ලියා ගන්න හොඳයි. පැහැදිලි කිරීමක් කරන එකදී නැවත ලියුවොත් හොඳයි කියලා. ඒ වගේ තැනක ලියන්න ප්‍රශ්න නැහැ. මේ වගේ ප්‍රශ්නයකට කෙටියෙන් පැහැදිලි කරන්න දෙකක් ඉදිරිපත් කරන්න කියලා කියන්නේ. මේකට උත්තර ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ කෙටි වචන 3-4කින් උත්තරයක් ලියනවට වඩා පොඩ්ඩක් පැහැදිලි කිරීම ස්වරූපයකින් යනවා. කෙටි පැහැදිලි කිරීමකින් යනවා වඩා හොඳයි. හරි. මේ උත්තරේකට වඩා හොඳ උත්තරයක්. try කරන්න ඒ උත්තරේකට. ගොඩක්ම මාව කැඩි කැඩි දැනෙන. මෙතන shape කියලා. right බලගන්න. එහෙනම්. දැන් ඊළඟ ප්‍රශ්න බලන්න. අද වෙන විට ඊළඟ ප්‍රශ්නය ඒක ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න chat එකට. අද වන විට මේකනේ. අද වන විට සමාජ ජාල වෙබ් අඩවි භාවිතයෙන් වන අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවය පෙන්වන්න කරන ලබයි.
පේපර් එක කියව ගන්න ප්‍රශ්න දෙක. අත්‍ය මුදල් භාවිතා කරමින් අත්‍ය මුදල් කියලා කියන්නේ ළමයි virtual money කියලා කියනවා. ඒ කියන්නේ භෞතිකව පේන්නේ නැති මුදල් වර්තමානයේ bitcoin වගේ දේවල්, ethereum වගේ දේවල් අපි කියනවා අත්‍ය මුදල් කියලා. ඒවා භෞතිකව නැහැ. නමුත් වර්තමානයේ ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරන මුදල් virtual money. භාවිතා කරමින් වන අවියාවිද ගනුදෙනු දත්ත සොරා ගැනීම මේ අතර ප්‍රධාන තැනක් ගනී. මේ සඳහා තරුණ ප්‍රජාගේ දායකත්වය ඉහළ මට්ටමක පවතිනවලද? සමාජාල වෙබ් අඩවි භාවිතයෙන් වන ආක්‍රමිකතා දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා පිටව ඇති ආයතනය කුමක්ද? ලකුණු එකක් අහනවා. සමාජාල වෙබ් අඩවි වල ප්‍රශ්නයක් ඇතිවෙන සෝෂල් මීඩියා වල ගැටලුවක් ඇතිවෙනොත් අපිට කාටද ඉන්ෆෝම් කරන්න පුළුවන්? වඩා හොඳ ආයතනය මොකක්ද? විදුලි සංදේශන කියලා කියනවා. ආයතනයක් මට හිතෙනවා ඊට වඩා හොඳ ආයතනයක් තියෙනවා කියලා. සමතර මම බලාපොරොත්තු වෙනවා. TRCSL එකට වඩා සයිබර් ආරක්ෂණ සංසන්දය වඩා හොඳ උත්තරයක්. තව උත්තරයක් මම කැටගරි ගොඩක් නැහැ. සිද්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපරාධ විමර්ශනය එහෙමද? නැහැ ඒක නෙවෙයි. يعني කෙලින්ම සයිබර් සිකියුරිටිත් එක්ක යන එකක් තියෙනවා. සර්ට් එක සර්ට් රශ්මි very good සර්ට් එක. කෙලින්ම ළමයි මේකට හොඳම උත්තරේ සමාජාල වෙබ් අඩවියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියන ඒකකයේ ආයතනය තමයි වඩා හොඳ වාට සෝෂල් මීඩියා සම්බන්ධයෙන් සහ ගොඩක් වෙලාවට ඔය අන්තර්ජාල ගැටලු විසඳීම සඳහා අපි කෙටියෙන් කියනවා සර්ට් එක කියලා. ඔයාලා දැනගෙන ඉන්න ඕනි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ගන්න බෑ. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ තියෙන්නේ තොරතුරු විමසීම සඳහා තොරතුරු විමසීමේ කවුලුවක් ඒක 19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. ඒකේ තියෙන්නේ තොරතුරු විමසීමේ කවුලුවක්. එතනදී ඔයාලට තොරතුරු අවශ්‍ය තොරතුරු ගන්න තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේකක් තොරතුරු දැනුම් දෙන්න අපට අවශ්‍ය මෙහෙම ගැටලුවක් තියෙනවා කියන එකට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නැත්නම් සර්ට් එක දැනගෙන ඉන්න ඕන. සයිට් ලෝගෝ එකෙන් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. මේක රෙකෝඩින් එක මම හිතන හැටියට නැනස්කා ඉන්ස්ටිටියුට් එකේ ගෲප් එකෙන් හරි දාන්න පුළුවන්. මේක තමයි ලෝගෝ එක. ඔයාලා මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේකේ හොට්ලයින් එකක් නැහැ මං හිතන හැටියට. ඒ කියන්නේ හොට්ලයින් කෙටි අංකයක් කෙටි දුරකථන අංකයක් නැහැ. මොකද දැනුවත්ව සර් කෙටි දුරකථන අංකයක් මම දැනුවත්ව නැහැ. මේක තමයි සාමාන්‍යයෙන් අපි සෝෂල් මීඩියා වල ගැටලුවක් ආවොත් දැනුවත් කරන වර්තමාන ආයතනය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. ඊළඟට තියෙනවා සමාජාල වෙබ් අඩවි භාවිතා කරන ලබන පරිශීලකයන් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම 4ක් කෙටියෙන් පැහැදිලි කරන්න. මේගේ ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට ફોකස් වෙන්න පුළුවන්. 2021 පේපර් එකේ කියනවා. මොකද ගොඩක් වෙලාවට ඔයාලා හැමෝම ඉන්නේ සෝෂල් මීඩියා වල WhatsApp වල Facebook වල නේද? ඒක තියන්න බෑනේ. මේ ඒ නිසා මේගේ ප්‍රශ්නයක් හැම වෙලාවෙම ફોකස් වෙන්න පුළුවන්. ප්‍රායෝගික භාවිතයත් එක්ක මොකද සිස්ටම් ඔක්කොම ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට ආපු නිසා මොනවද ඔයාලා භාවිතා කරන්න පුළුවන් සමාජාල වෙබ් අඩවි භාවිතා කරනකොට ආචාර ධර්ම. කියන්නේ ආචාර ධර්ම කියලා කියන්නේ ළමයි හොඳ හා නරක අතරින් හොඳ දේවල් ක්‍රියාත්මක කිරීම. ඔයාලට වඩා හොඳ දේවල් මොනවද ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ සමාජාල මාධ්‍ය පාවිච්චි කරන Facebook WhatsApp වගේ දේවල් පාවිච්චි කරලා. ආචාරශීලීව කටයුතු කරන්න පුළුවන්. ආචාරශීලීව කටයුතු කරන්න පුළුවන්. බලව ස්ටේටස් දානව නේද? අපිට බැනලා දාන්න. ගෙදර ප්‍රශ්නයක් වුණොත් ඒක බැලලා ස්ටේටස් එකක් දාලා දෙන්න. ආචාරශීලී භාවිතය ආචාරශීලීත්වය තමයි චරිත ඝාතනය නොකිරීමද? එහෙම එක ලියන්න මොකද? අන් අයගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයට කටයුතු කිරීම. අන් අයගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයට කටයුතු කිරීම. තව කලහකාරත අසත්‍ය තොරතුරු වගේ දේවල්
සමාජගත නොකිරීම අසත්‍ය තොරතුරු සමාජගත නොකිරීම අසත්‍ය තොරතුරු සමාජගත කරන්න හොඳ නැහැ. තව මොනවද? අන්නගේ ප්‍රතිරූප ඔය අන්තවාදී අදහස් වගේ දේවල් නේද? අන්තවාදී අදහස් වගේ දේවල්. ඊට පස්සේ ජාතික ආරක්ෂාවට වගේ දේවල් තර්ජනය වෙන දේවල්. නේද? ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම මම කරේ ජාතික ආරක්ෂාවට තර්ජනය වෙන අන්තවාදී ප්‍රකාශයක් එම කරත් උස්සගෙන යන සර්ට් එකෙන් තමයි. يعني ඔයාව සම්බන්ධයෙන් විමර්ශන කරන්න දෙන්නේ සර්ට් එකට. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට තමයි ඔයාලා සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්න සහ ඒක විමර්ශන කටයුතු කරන්න සර්ට් එක හරහා. ඒ වගේ. නිසා ඇත්තටම තරුණ ප්‍රජාව විදියට ඔයාලා ඒ ළමයි විදියට දැනගන්න ඕනේ වඩා සත්‍ය දේවල් සහ වඩා හොඳ දේවල් සමාජ මාධ්‍ය තුල වමාරු කිරීම සහ අන්නගේ ප්‍රතිරූපයන් වලට හානි නොවන, ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් ආචාර ධර්මානුකූල විදියට සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඔබ දක්ෂ විය යුතුයි. නැත්නම් ගැටලු පවා සහ නීතිමය ගැටලු පවා ඇති වෙන්න පුළුවනි. පුද්ගලික අසභ්‍ය දෑ ප්‍රකාශනය කිරීමෙන් වැළකී සිටීම. අසභ්‍ය දෑ ප්‍රකාශනය කිරීමෙන් වැළකී සිටීම. ඔයාලට සමාජ මාධ්‍ය දාලා පාවිච්චි කරනකොට කරන්න පුළුවන් ඕනෑම හොඳ දෙයක් ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. ප්‍රශ්න තිබේද? නොතේරෙන තැන්, ගැටලු සහගත තැන් ඔයාලට නෑ නේද? ඊළඟ ප්‍රශ්නය ඝන අපද්‍රව්‍ය කළමනාකරන ගැටලුව යන්නේ කුමක් අදහස්සේද? ඝන අපද්‍රව්‍ය කළමනාකරන ගැටලුව කියලා කියන්නේ පැහැදිලි කරන්න ඕනද? කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕන. ලියලා විතරක් බෑ. පොඩි පැහැදිලි කිරීමක් ලියන්න ඕන. හතරවෙනි ප්‍රශ්නයකට උත්තරය මොකද්ද? සර්ට් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. හතරේකට. right. ඊට පස්සේ ඝන අපද්‍රව්‍ය කළමනාකරන ගැටලුව යන්නේ කුමක් අදහසේද? ඝන අපද්‍රව්‍ය කළමනාකරන ගැටලුව කියලා කියන්නේ මොකද්ද? ඝන අපද්‍රව්‍ය කළමනාකරන ගැටලුව. ඝන අපද්‍රව්‍ය කළමනාකරන ගැටලුව කියලා කියන්නේ ඔයාලට මේක ගඳක් එන්නේ නැද්ද? ගඳක් එනවා. ඒ කියන්නේ මොනවාද වර්තමානයේ වැඩිපුරම තියෙන්නේ? දුග දහමන අපේ නිර්වචනයක් කරනවා ඔකට SWN කියලා කියනවා. soil waste management කියලා. soil waste management ඝන අපද්‍රව්‍ය කළමනාකරන SWN. නම් කිසි අවබෝධයක් තිබිය යුතුයි. SWN soil waste management. අපි නිර්වචනාත්මකව කියනවා ලියමු මගෙත් එක්ක නිර්වචනය. දුග දහමන මේ ගොඩක් වෙලාවට අර සමාජ තිරසල සංවර්ධනයත් එක්ක කතා. දුග දහමන කිසිවෙකුත් කිසිවක් නොකරන දුග දහමන කිසිවෙකුත් කිසිවක් නොකරන දුග දහමන කිසිවෙකුත් කිසිවක් නොකරන කිසිවෙකුත් කිසිවක් නොකරන කිසිවෙකුත් කිසිවක් නොකරන කළමනාකරණයක් නොමැති කිසිවෙකුත් කිසිවක් නොකරන කළමනාකරණයක් නොකරන කිසිවෙකුත් කිසිවක් නොකරන කළමනාකරණයක් නොකරන කිසිවෙකුත් කිසිවක් නොකරන කළමනාකරණයක් නොකරන අපද්‍රව්‍ය
අපද්‍රව්‍ය ඝන අපද්‍රව්‍ය වන අතර ඝන අපද්‍රව්‍ය වන අතර ඝන අපද්‍රව්‍ය වන අතර ඝන අපද්‍රව්‍ය වන අතර මේවා කාර්යක්ෂමව හා විද්‍යානුකූල කළමනාකරණ පද්ධතියක් මේවා කාර්යක්ෂම හා විද්‍යානුකූල කළමනාකරණ පද්ධතියක් නොමැතිවීමේ ගැටලුව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවයි නොමැතිවීමේ ගැටලුව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවයි right ගොඩක් වෙලාවට වර්තමානයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව කියන එක. එතනදී ඔය වර්තමානයේ එතන ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී ළමයි ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන ඒවා කියන්නේ විද්‍යුත් අපද්‍රව්‍ය කියන එක ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. මොකද අපි අයින් කරන බැටරි ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ඩිවයිස් ෆෝන් වගේ දේවල් ප්‍රචක්‍රීකරණය කරන්න බැරි කම සහ ඒවා පරිසරයට එකතු වීම පසට වගේ දේවල් ප්‍රධාන එකතු වීමත් එක්ක සිදුවන පරිසර දූෂණය ඉහළ මට්ටමක වර්තමානයේ තියෙනවා. ඒ වගේ වෙලාවෙදී මේ ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට ලෝකයේ විශේෂයෙන්ම චීනය වගේ රටවල මොකද එයාලගේ වැඩිපුර ඉලෙක්ට්‍රොනික ඩිවයිස් නිෂ්පාදනය වැඩි සහ භාවිතයෙන් ඉවත් කිරීමත් වැඩි. ඒතකොට ජපානය වගේ රටවල් මේවා ගොඩක් කළමනාකරණය කරනවා. ෆෝන් බැටරි වගේ දේවල් නේද? ෆෝන් බැටරි වගේ දේවල් ජපානය වගේ දේවල් මේවා ප්‍රචක්‍රීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් ලෝකයේ විශාල ගැටලුවකට ලක් වෙලා තියෙනවා මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කියන එක. ඒකිනුත් විශේෂයෙන් වර්තමානයේ කතා කරන ඔය පරිසර වාර්තාවල සහ පරිසර තත්ත්වයන් වලදී අපි කතා කරන්නේ වැඩිපුරම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තියෙන ප්‍රශ්න සහ ඒවා ඉවත් කරාට පස්සේ ඒ වගේ නැවත ප්‍රචක්‍රීකරණය කිරීම සහ ඒවා දි รา පත් වීම ගත වන කාලය සහ ඒකෙන් පසට වන බලපෑම වඩා වැඩි කියලා. ඒ වගේ ඔයාලට නිකන් පරිසර සාධක සම්බන්ධයෙන් සහ පරිසර ආරක්ෂණය පරිසර තිරසර බව අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් දල වශයෙන් තියෙන ඕනි ගලපලා උත්තරයක් ලියා ගන්න තිබුණා නම් වඩා හොඳයි. ඊළඟ ප්‍රශ්න අහනවා නීල හරිත ආර්ථිකය කියලා කියන්නේ මොකක්ද කියලා. නීල හරිත ආර්ථිකය. එතකොට මෙතනදී මේක ගොඩක් වෙලාවට ආපු concept එකක් දැන් නම් වර්තමානයේ ක්‍රියාත්මක කරනවා හරි අඩුයි. blue and green economy කියන concept එකක් ආවලම මේක පොඩ අමතර කාරණාවක් විදිහට මම ප්‍රශ්නේ දාලා තියෙන්නේ. නීල කියන කොටසේදී නැත්නම් අපි blue economy කියන එකේදී මේක පොඩක් ලොකුට කතා කරපු concept එකක්.
පසුගිය කාල සීමාව තුළ නමුත් වර්තමානයේක දැඩිව වර්තමානයේ සාකච්ඡාවට ලක් වෙන්නේ නැහැ. නමුත් දැනගෙන ඉන්න ඕනේ. නීල ආර්ථිකය කියන එකදී අපි අදහස් කරන්නේ හැම වෙලාවකදීම ළමයි දැනට ඌනෝපයෝජිත අපගේ අර සාගර සම්පත වගේ දේවල් යොදා ගනිමින් අපේ කාර්යක්ෂමතාවය අපේ ආර්ථිකයට නිෂ්පාදන ප්‍රමාණයක් ජනිත කරන්න පුළුවන් නැත්නම් අපිට ඒකෙන් ආර්ථික වර්ධනයකට යන්න පුළුවන් අපි කරනවා කියනවා නීල ආර්ථිකය කියලා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ සාගර සම්පත කියන එක පාවිච්චියට ගන්න එක, සාගර සම්පත කියන එක පාවිච්චියට ගන්න එක. හරිත ආර්ථිකය කියන එක නම් ඔයාලා දන්නවා පරිසර තිරසාර ක්‍රමවේදයන් පාවිච්චි කිරීම. අපි කතා කරනවා හරිත නිෂ්පාදන ඊළඟ හරිත ව්‍යාපෘති හැම දෙයක්ම වර්තමානයේ green කියන concept එකත් එක්ක යන්නේ. මේ blue නැත්නම් නීල හරිත කියනකොට මේ දෙකම එකට කතා කරනවා. නීල ආර්ථිකය කියනකොට හොඳට මතක තියාගන්න ඕනේ. මොකක්ද දැනට අපේ ඌනෝපයෝජිත කියන අපි හරියට අපේ සාගර සම්පත වර්තමානයේ පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ සාගර සම්පත් යොදාගෙන අපේ ආර්ථික කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ දීවර කටයුතු ටික අපේ සංචාරක ප්‍රවර්ධනය නේද? මෙන්න මේ වගේ ශේෂ්ත්‍රයන් ඔස්සේ අපේ ආර්ථිකයට ආර්ථික වර්ධනයට වත්කම් ප්‍රමාණය ජනිත කරන නැත්නම් විදේශ විනිමය උත්පාදනය කරගන්න කටයුතු කරන්න පුළුවන් නම් ඒ ක්‍රමවේද අනුගත වෙන්න පුළුවන් නම් අපි කියනවා නීල ආර්ථිකය කියලා. හරිත ආර්ථික ක්‍රමයක් කියනකොට අපි අනිවාර්යයෙන්ම පරිසර හිතකාමී පරිසර සංරක්ෂණය කරන පරිසර ක්‍රමෝපායන් වැඩි දියුණු කරන ආර්ථික ක්‍රමවේදයකට අනුගත වීමක් ගැනයි කතා කරන්නේ. 2018 වගේ කාල සීමාවක දැඩි කතා බහක් ලක්න වර්තමානයේ එච්චර ලොකුවට කතා බහට ලක් වෙන්නේ නැහැ. නමුත් අවබෝධයක් තිබීම වඩා වැදගත් වෙනවා. ඒක නිසා දැන් මම ප්‍රකරණක් විදිහට ඒවනම් බොහෝ දුරට ප්‍රශ්න වලට එන්නේ නැති වෙයි. නමුත් දැනගෙන ඉන්න ඕනි. ලකුණු 4කට මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්. යම්කිසි අවබෝධාත්මක පැහැදිලි කිරීමක් ලැබෙනවා. හරි. පොඩ අතුසන් බලන ලකුණු සමාන ලකුණු 20න් 20 වගේ තියෙන ළමයි ඉන්නවද? ආන්සර් එකක් ඕනද ඒකට? ආන්සර් එකක් ඕනද? ඕනි. ලියන්න වෙන. නීල ආර්ථිකය අනුව නීල ආර්ථිකය අනුව ඒක සාමාන්‍ය දෙනෙකුට ගන්න වැඩි ફોකස් කරන්න ඕනේ. අර ගිග් ආර්ථික ක්‍රම ඉකොන් වල කතා කරන ගිග් ආර්ථික ක්‍රමයක් කියලා සිලබස් එකේ ඒ වගේ තමයි. දැන් නීල ආර්ථිකය අනුව දැනට උපයෝජිත අපගේ සාගර සම්පත් යොදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට කටයුතු කිරීමයි. සාගර සම්පත් යොදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමයි. ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමයි. මුලින් කිව්වොත් දැනට ඌනෝපයෝජිත අපගේ සාගර සම්පත් යොදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ඕන අත්පත් කර ගැනීමයි. ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමයි. ඕන මේකට ලියන්න මේකට තව ඕන ඇඩ් කරන්න පුළුවන්. මේකට විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රය
ඊට අමතරව දීවර නිෂ්පාදන සංචාරක ශේෂ්ත්‍රය සහ දීවර නිෂ්පාදන කියන දේවල් වල තිරසාර සංවර්ධනයක් ඇති කරගන්න පුළුවන්. ඒ ශේෂ්ත්‍රත් එක්ක මේක වර්ධනය කරගන්න පුළුවන්. හරිත ආර්ථිකය නම් ප්‍රශ්නයක් නැහැනේ. මොකද හරිත ආර්ථිකය කියලා කියන්නේ? අපගේ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමෙන් ගංගා වනාන්තර මෙන්න මේ හරිත ආර්ථික නේද? ස්වභාවික වනාන්තර මේ හරිත පද්ධතිය ආරක්ෂා කරගැනීමෙන් අපේ ආර්ථික කටයුතු ගොඩනගන්න ඕනි. මේක හරිත ආර්ථිකයක් කියලා කියනවා. විශේෂයෙන්ම හරිත නිෂ්පාදන සහ හරිත කියන ප්‍රොඩක්ට් එකත් එක්ක හරිත බැංකුකරණය ඒ සම්බන්ධයෙන් සහ රීසයිකල් බීන් රීසයිකල් කොහොමද වෙන්නේ වගේ වර්ණ කොහොමද ඒ වගේ පොඩ්ඩක් වටපිටාව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. 4R 5R 7R ඔය කන්සෙප්ට් වර්තමානයේ කතා කරනවා. රීසයිකල් බීන් වල ඔය කලර්ස් කතා කරනවා නේද? ප්‍රචක්‍රීකරණය සම්බන්ධයෙන්. ඊට අමතරව හරිත නිෂ්පාදන හරිත බැංකුකරණය හැම දෙයක්ම වර්තමානයේ ග්‍රීන් කන්සෙප්ට් එක සාකච්ඡාවට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. ඔතනින් පළවෙනි ප්‍රශ්නේ අපේ සාකච්ඡාව ඉවර වෙනවා. මම හිතනවා යම් අවබෝධයක් වලට තියෙන්න ඇති සහ මේක නැවත අධ්‍යයනය කරන්න ඕනිය කියලා වලට හිතන ප්‍රශ්න තියෙනවනේ. එන්න ඒවා චුට්ටක් නැවත අධ්‍යයනය කරන්න. right ප්‍රශ්න දිනන ගහන්න බලන්න. ඔයාලා මේක රෙකෝඩින් එක නැනස්කයිකින් ඔයාලට හම්බෙ ලින්ක් එක ගැටලුවක් වෙන්න නැති වෙයි මම හිතන විදිහට. ඒ වගේ පොඩි ලැග් වීමක් වගේ එකක් තියෙනවා. මම හිතන්නේ අපිට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා මේ වැස්ස නිසා. ඒක පොඩ්ඩක් ෂේප් කරගන්න try එකක් දෙන්න. පළවෙනි ප්‍රශ්න සම්බන්ධයෙන් අවබෝධ ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. හරිත ආර්ථිකයට තාංශ එකක් වොන්ලු. එහෙනම් ලියන්න ඔයා. පරිසරය සම්බන්ධ හරිත ආර්ථික ක්‍රමයට ලියන්න එහෙනම්. පරිසරයේ සම්බන්ධ තිරසාර ක්‍රමෝපාය සංවර්ධනයයි. පරිසරයේ සම්බන්ධ තිරසාර ක්‍රමෝපාය සංවර්ධනයයි. පරිසරයේ සම්බන්ධ තිරසාර ක්‍රමෝපාය සංවර්ධනයයි. තිරසාර ක්‍රමෝපාය සංවර්ධනයයි. තිරසාර ක්‍රමෝපාය සංවර්ධනයයි. ගංගා ඒකවල ලියමු ගංගා ඇලදොල හරිත වනාන්තර ගංගා ඇලදොල හරිත වනාන්තර සංවර්ධනය කිරීමයි. හරිත වනාන්තර සංවර්ධනය කිරීමයි. මෙන්න ඒකට කතා කරොත් ඔය දෙක එකතු කරලා තමයි ලියන්නේ. නීල හරිත කියන එක එකට අහලා තියෙන ප්‍රශ්න ඔය දෙකේම ඔය අදහසත් එක්ක පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා නම් ප්‍රමාණවත්. මම පැහැදිලි කරන්න ගියේ සංකල්පය මොකක්ද කියලා වෙනම. අපේ සමුද්‍ර සම්පත ආරක්ෂා කරගන්නමින් සමුද්‍ර සම්පතත් එක්ක අපේ පරිසර ආරක්ෂණයක් ගොඩ නැගුණොත් අපිට නීල හරිත ආර්ථික ක්‍රමයකට යන්න පුළුවන්. සහ වර්තමාන කතා වෙන සංකල්පයක්. හොඳේ. පළවෙනි ප්‍රශ්නයයි. මම දෙවෙනි ප්‍රශ්න සාකච්ඡාවට යන්නම්. දෙවෙනි ප්‍රශ්නය ගොඩක් වෙලාවට අපිට තුන්වෙනි පාඩම හතරවෙනි පාඩමත් එක්ක දෙවෙනි ප්‍රශ්න බලා ගන්න පුළුවන් විභාගෙදී. රජයේ ව්‍යාපාර අතර පවතින අන්තර් සම්බන්ධතාවය ආර්ථිකයට බෙහෙවින් වැදගත්වේ. රජයේ ව්‍යාපාර ආයතනවලට මැදිහත් වන ආකාර හතරක් විදසුන් සහිත පැහැදිලි කරන්න. මේක හරි ජනප්‍රිය ප්‍රශ්නයක් පාස් පේපර් වල සහ වලක් කරන මොඩල් පේපර් වල මේ වගේ ප්‍රශ්න නිරන්තරයෙන් දකින්න පුළුවන්. කොහොමද රජයේ ව්‍යාපාර වලට මැදිහත් වන ආකාර රජය හා ව්‍යාපාර අතර පවතින අන්තර් සම්බන්ධතාවය ඒ වගේම ආර්ථිකයට බෙහෙවින් වැදගත් වන අතර රජයේ ව්‍යාපාර ආයතන මැදිහත් වන ආකාර. රජයේ ව්‍යාපාර වලට මැදිහත් වෙන්නේ කොහොමද?
තව චටේ බලන්න. යටිදල පහසුකම් සපයන්නෙක් විදිහට, ගනුදෙනු කරුවෙක් විදිහට, තරගකරුවෙක් විදිහට, බදු අය කරන්නෙක් විදිහට, ඒ වගේ එකක් ලියනකොට හැම වෙලාවකම නියාමකයෙකු විදිහකට, බදු අය කරන්නෙක් විදිහකට, නියාමකයෙකු, නීති රීති සම්පාදකයෙකු විදිහට, ගනුදෙනු කරුවෙක් විදිහට නේද? එහෙම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? right. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නිදසුන් සහිතව පැහැදිලි කරන්න කියනවා. මේක ලකුණු දෙකක ප්‍රශ්නයක් නේද? අයන්නක්නේ. ලකුණු දෙකක්. එතකොට කෙටි පැහැදිලි කිරීමකට ගියා නම් ප්‍රමාණවත්. උදාහරණයක් විදිහට ගනුදෙනු කරුවෙකු ලෙස රජයේ ව්‍යාපාර වලට කරන බලපෑම කියලා මාතෘකාව අරගෙන ලියන්න එපා. මාතෘකාව අරගෙන ගනුදෙනු කරුවෙකු විදිහට කොහොමද රජයේ ව්‍යාපාරවලට මැදිහත් වෙන්නේ? ඒ කියන්නේ ව්‍යාපාර වලින් භාණ්ඩ හා සේවා මිලදී ගනිමින් රජයේ ව්‍යාපාර වලට ගනුදෙනු කරුවෙකු ලෙස මැදිහත් වේ. නිදසුන් රජයේ ව්‍යාපාරිකයන්ගෙන් සහල් මිලට ගැනීම. සහල් මිලට ගැනීම. මෙන්න මේ නිදසුන තියෙන්න ඕන. මෙන්න මේ නිදසුන තියෙන්න අයියේ. හතරක් නිදසුන් සහිතවම ඊට පස්සේ තරංකරුවෙක් විදියට. දැන් තරංගකරුවෙක් ලියන්න එපා. බලන්න ඉගෙනගෙන තියෙන විෂය කියලාමයි. විෂය කියලාම විශේෂයෙන්ම ඉගෙනගෙන තියෙන. ඒතකොට කරුණ දන්නවා ලියලා නැත්තම් ආ දැනගන්න මේ ස්ටෙප් තුන එන්න ඕනේ. කියන්නේ මාතෘකාව පොයින්ට් එක ඒකට හරිය වැටෙන්නේ. ඊට පස්සේ පැහැදිලි කිරීම තියෙන්න ඕනේ. උදාහරණ තියෙන්න ඕනේ. තරංගකරුවෙක් කියන එක තියෙන්න ඕනේ. තරංගකරුවෙක් කියලා කියන්නේ එක හා සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පෙළඹෙනවා ව්‍යාපාර හා සමගාමීව රජය. එක හා සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පෙළඹෙනවා ව්‍යාපාර හා රජය සමගාමීව. එතෙන්ද මොනා කරනවද? එතනදී අන්න පෞද්ගලික බස් හා ශ්‍රී ලංකා නැත්නම් ලංගම බස් රථ ප්‍රාත්මිකේ. ඒ වගේ පැහැදිලි කිරීමක් තුමා ප්‍රමාණවත්. එතනදී මධ්‍යම රජයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට වෙනම බෙදීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ලකුණු දෙකකට අහන නිසා. එච්චර දැඩි උත්තරයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. පොදුවේ මෙතනදී උත්තරයක් ලියනවා හොඳයි. මේ ප්‍රශ්න අපේක හොඳයි. ලකුණු 4කට වගේ තිබුණා නම් සහ ඒක පළාත් පාලන ආයතනත් එක්ක බෙදෙන විදිය අහලා තිබුණොත් විතරක් එතෙන් යන්න නැත්නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ලකුණු දෙකකට කරුණු 4ක් අහන තැනකදී. right? හරි. ඊළඟ ප්‍රශ්නය. රජයේ පසුගිය කාලය තුල අවස්ථා කිහිපයකදී මෝටර රථ ආනයනය සම්බන්ධයෙන් බදු පනවන ලදී. බදු ඉහළවලදී මෙවැනි බදු ඉහළ නැංවීමක් තුළින් දේශීය මෝටර රථ ආනයනය කරන්නට වන බලපෑම පැහැදිලි කරන්න කියලා කියනවා. ලකුණු දෙකකට ලියන්න ඕන. මේ ලකුණු 4ක් කියලා කියන්නේ උඩ එකට යට එකට දෙකටම. එතකොට මෝටර රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට නෙමෙයි ළමයි ඕනෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයකට කියන්නේ ආනයනික ක්ෂේත්‍රයකට බදු අය කරන්න පුළුවන්. කියන්නේ ආනයනය කරනවා කියලා කියන්නේ මොකද්ද? ආනයනය කරනවා කියලා කියන්නේ විදේශ රටක නිෂ්පාදනයක් අපේ රටට ගේනවා නේද? ගේනවා කියන එක. උත්තරයක් ඕනේද? මොකටද උත්තරයක් ඕනේ? අර උත්තරයක් ඕනේ නැහැ නේ. රජයේ ව්‍යාපාරවල මැදිහත් වෙන ආකාරය. බදු අය කරන්න එක විදිහට තරංගකරුවෙක් විදිහට මම හිතන්නේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා එහෙම විදිහට. මොකද ඊට වඩා මට උත්තර දෙන්න තියෙන ප්‍රශ්න වලට ගියත් හොඳයි කියලා හිතනවා. ටීචර්ස් ගයිඩ් එකෙන් ඒක බලන්න ළමයි. ඒක ලිව්වනේ ඒක ඕනේ නැහැ කියලා chat එකට. right. ඉපානේ ඒක හරි ඕනේ. right. ඒක ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා. ඒ කියන්නේ රජයේ ව්‍යාපාරවල මැදිහත් වෙන ආකාර තුන්වෙනි පාඩමේ තරංගකරුවෙක් විදිහට ගනුදෙනු කරුවෙක් විදිහට ප්‍රතිපත්ති සම්පාදක විදියට ඒ ඔක්කොම ටික දෙනවා සහ පැහැදිලි කිරීමක් නැහැ බලා ගන්න තුන්වෙනි පාඩම. මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. පසුගිය කාලය තුල අවස්ථා කිහිපයකදී මෝටර රථ ආනයනය සම්බන්ධයෙන් බදු ඉහළ නංවන ලදී. මෙවැනි බදු ඉහළ නැංවීම තුළින් දේශීය මෝටර රථ ආනයනය කරන්නට වන බලපෑම. ළමයි ඕනෑම ක්ෂේත්‍රයක බදු ඉහළ නැංවීමක් කරන්න පුළුවන් රජයට. ආනයනික ක්ෂේත්‍රයේ බදු ඉහළ නම් උදාහරණයක් විදිහට කිරිපිටි ආනයන කරුවන්ට බද්දක් පනවනවා. සහල් ආනයන කරුවන්ට බද්දක් පනවනවා. මේත් එක්ක ආනයනකට බලපෑම පැහැදිලි කරනවා. ඒතර මම ආනයනකරුවෙක් නම් මට වන බලපෑම මොකක්ද කියලා අහන්න. මොන වගේ බලපෑමක් මට තියෙද? ආනයනකරුවෙක් විදියට. පළවෙනි බලපෑම තමයි මොනවාද? මගේ ආනයන ප්‍රමාණය පහළ යනවා. ඇයි ඒ? බදු ඉහළ යාමත් එක්ක මට ඒ සඳහා දරන්න වෙන පිරිවැය වැඩි වෙනවා. ආනයන අධෛර්යමත් වෙනවා පළවෙනි කාරණාව. එහෙනම් ආනයන අධෛර්යමත් වීමට බලපානවා ප්‍රධානම දේ.
ආනයන ආදායරයමත් වෙනවා. එහෙනම් පැහැදිලි කිරීමක් තමයි කරන්න ඕන. එහෙනම් කියන්නේ බදු ප්‍රතිශතයක් රජයට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ තුල ආනයන ආදායරයමත් වෙන්න බලපානවා. ඊට පස්සේ තව රජයේ පසුගිය කාල අවස්ථාවකදී මෝටර තාරණය නිසා බදු ඉහළ නංවන ලදී. මෙවැනි බදු ඉහළ නංවන තුලින් දේශීය මෝටර තාරණය කරන්නට ඕන බලපෑම. ඒ වගේ මොකද්ද? ආනයන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් ඉහළ යනවා. ආනයන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් ඉහළ යනවා. ඒ තුල මොනවා වෙනවද? ඒ තුල යාගේ අලය ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එයන්න අලය ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ආනයන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? එයාගේ විකුණුම් ප්‍රමාණය නැත්නම් අපි කියන එයාගේ පිරිවැටුම. එයාගේ විකුණුම් නැත්නම් එයාගේ පිරිවැටුම පහළ යන්න පුළුවන්. එයාගේ පිරිවැටුම පහළ යන්න පුළුවන්. අලවිය අඩු වෙනවා. right? ඔන්න ඒ කතන්දරේ තියෙනවා. දේශීය නිෂ්පාදන අඩු වෙනවා. දේශීය නිෂ්පාදන ගලපන්න පුළුවන්ද? මම කාට වෙන බලපෑම දාන්නේ? දේශීය මෝටර රථ ආනයනය කරන්න කරනවනේ. ඒ වුණත් එයා යන දේශීය නිෂ්පාදන ව්‍යාපාර වලට පෙළඹෙනවා වගේ තමයි ගලපන්න වෙන්නේ දිලිනි. එහෙමද? අදහස් කරේ. දැන් කියන්නේ රජයේ පසුගිය කාල අවස්ථා කිහිපෙදී මෝටර රථ ආනයන සම්බන්ධයෙන් බදු ඉහළ නංවනදී මෙවැනි බදු ඉහළ නංවීම තුළින් දේශීය මෝටර රථ ආනයනය කරනවා. මෝටර රථ වල මිල වැඩි වෙනවා කියන එක. right? පළවෙනි කාරණා මොකද්ද? ආනයන අධෛර්යමත් වෙනවා. ආනයන අධෛර්යමත් කියන්නේ ආනයන පහළ යනවා. ආනයන අධෛර්යමත් වීම. ඊළඟට ආනයන භාණ්ඩාසයල මිල මට්ටම ඉහළ යනවා. ආනයන භාණ්ඩාසයල මිල මට්ටම ඉහළ යනවා. මිල මට්ටම ඉහළ යාමත් එක්ක විකුණුම් ප්‍රමාණය තමයි එයාගේ විකුණුම් පිරිවැටුම මොන වෙනවද? විකුණුම් පිරිවැටුම පහළ යනවා. විකුණුම් පිරිවැටුම පහළ යනවා. right. ඊළඟට තියෙනවා පාරිභෝගික ආරක්ෂණය සඳහා රජයේ මෙන්ම ව්‍යවස්ථාපිත ආයතන විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. පාරිභෝගික ආරක්ෂණය හා පාරිභෝගික ආරක්ෂණයේ ව්‍යාපාරික හා පාරිභෝගික වැදගත්කම් තුන බැගින් ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ කියලා මම හිතන්නේ. පාරිභෝගික ආරක්ෂණය නිසා පාරිභෝගිකයට සහ ව්‍යාපාරිකයට තියෙන ප්‍රතිලාභ ගැටලුවක් නෑනේ. මොනවාද පාරිභෝගික ආරක්ෂණ නිසා පාරිභෝගිකයට තියෙන ප්‍රතිලාභ? ගෙවන මිලට සාධාරණ භාණ්ඩාංශය මිලදී ගන්න පුළුවන්. වෙළඳපොළ තුල පාරිභෝගිකයා සුරක්ෂිත වෙනවා. වෙළඳපොළ තුල පාරිභෝගිකයා සුරක්ෂිත වෙනවා. තව වෙළඳ විසමාචාර වලින් මොනවා වෙන්න පුළුවන්ද? ආරක්ෂා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් නෛතික පියවර ගන්න පහසු වෙනවා. පාරිභෝගික ආරක්ෂණය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් ව්‍යාපාරිකයට වඩා හොඳ තරංකාරීත්වයක් දෙන්න පුළුවන්. පාරිභෝගික ආරක්ෂණයත් එක්ක නේද? පාරිභෝගික මේක අනිවාර්යයෙන් හරි ජනප්‍රිය ප්‍රශ්නයක් ළමයි. මේක සෑහෙන ජනප්‍රිය ප්‍රශ්නයක්. පාරිභෝගික ආරක්ෂණ සඳහා රජයේ මෙන්ම ව්‍යවස්ථාපිත ආයතන විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. පාරිභෝගික ආරක්ෂණයේ ව්‍යාපාරික හා පාරිභෝගිකයාට තියෙන වැදගත්කම. නේද? පාරිභෝගික ගුණාත්මක සේවා පරිභෝජනය කරන්න පුළුවන්. පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩ සේවා පාරිභෝගිකයට පාවිච්චි කරන්න පුළුවන්. ගෙවන මිලට සාධාරණ වටිනාකමක් සහිත භාණ්ඩයක් හෝ සේවා පරිභෝජනය කරන්න පුළුවන්. මේ වගේ දේවල්. ව්‍යාපාරිකයාගේ මොනවද තියෙන? ව්‍යාපාරිකයාගේ ළමයි විකුණුම් ඉහළ යනවා. මොකද? චැට් එකේ දෙන උත්තර හොඳයි. විකුණුම් ඉහළ යනවා. මොකද එයාගේ භාණ්ඩ සේවා මිලදී ගැනීම වැඩි වෙනවා. මොකද එයා ගුණාත්මක භාණ්ඩයක් සාධාරණ මිලට අලෙවි කරන නිසා. එයාගේ කීර්තිනාමය වැඩි වෙනවා. කීර්තිනාමය ඉහළ යනවා. මේ වගේ දේවල් ලියන්න පුළුවන්. දෙක දේවල් ලියලා තිබුණා නම් ප්‍රමාණවත්. නීතිමය බලපෑම් අඩු වෙනවා. very good. නීතිමය බලපෑම් අඩු වෙනවා. පාරිභෝගික විශ්වාසය ඉහළ යනවා. නාස්ති ආපතයම් අඩු වෙනවා. නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු වෙනවා. මේක හරි ජනප්‍රිය ප්‍රශ්නයක්. නැවත නැවත ඔබෙන් හම්බෙයි. හොඳේ? වෙළඳපොළ කොටස ආරක්ෂා වෙනවා සෙත්මි. නේද? මේ වගේ දේවල් අවුලක් නැහැ. හැමෝම උත්තර දුන්නා. පාරිභෝගිකයාට තම ආරක්ෂාව වෙනුවෙන්
ගත හැකි ප්‍රධාන ක්‍රියාමාර්ග තුනක් නම් කරන්න. දැන් ප්‍රධාන ක්‍රියාමාර්ග තුනක් අපි කතා කරනවා. පළවෙනි එක මොකද්ද? පාරිභෝගික ආරක්ෂාව සලස ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාමාර්ග ප්‍රධාන ආකාරය. පළවෙනි එක අපි කතා කරන ළමයි ස්වයං ආරක්ෂාව. ස්වයං ආරක්ෂාව. ඒ කියන්නේ භාණ්ඩ සේවා මිලදී ගන්නකොට මට ආරක්ෂා වෙන්න පුළුවන් මුලින්ම නේද? ස්වයං ආරක්ෂාව තමා විසින්ම සපයා ගන්න ආරක්ෂාව. මම විසින්ම මගේ ආරක්ෂාව සපයා ගන්නවා. කොහොමද මම විසින්ම මගේ ආරක්ෂාව සපයා ගන්නේ? මම භාණ්ඩාසය මිලදී ගන්නකොට වඩා හොඳින් සැලකිලිමත්ව භාණ්ඩාසය මිලදී ගන්න පුළුවන්. දෙවෙනි කාරණාව අනපනත්තා ආයතන මගින් පාරිභෝගික අධිකාරී පනතක් ආයතන පනතක් තියෙනවා. ශ්‍රංඛා ප්‍රමිති ආයතන පනතක් තියෙනවා. එහෙනම් රජයේ අනපනත්තා ආයතන මගින් සිදුවන ආරක්ෂාව. රජයේ අනපනත්තා ආයතන මගින් පාරිභෝගික අධිකාරියක් තියෙනවා. ශ්‍රංඛා ප්‍රමිති ආයතනයක් තියෙනවා නේද? ප්‍රධාන වශයෙන් මේ වගේ දේවල්. ඊළඟ අපි කතා කරනවා මොනවාද? පාරිභෝගිකයන්ට පුළුවන් පාරිභෝගික සමිති පිහිටවා ගන්න. නැත්නම් පාරිභෝගික සංවිධාන පිහිටවා ගන්න. එහෙනම් අපි කියනවා සංවිධානාත්මක ආරක්ෂාව. සංවිධානාත්මක ආරක්ෂාව. සංවිධානාත්මක ආරක්ෂාව. ඔන්න ප්‍රධාන ආරක්ෂාව තුන මට්ටම් තුනකින් අපි කතා කරේ. ඊළඟ එක මොකද්ද? ලක්ෂණීය පාරිභෝගික අධ්‍යාපනයෙන් දානවා. තේරුණා? රයිට්. ඊළඟ ප්‍රශ්නේ යන්න. ඊළඟ ප්‍රශ්නය. හවුල් ව්‍යාපාරයකට නව හවුල්කරුවෙකු බඳවා ගැනීමෙන් සිටින හවුල්කරුවන් සැලකිලිමත් වේද ප්‍රධාන කරුණු හතරක් සඳහන් කරන්න. හවුල් ව්‍යාපාරයට අලුත් හවුල්කරුවෙක් එනවා නම් මොනවා සැලකිලිමත් වෙන්න ඕන? සියලු හවුල්කරුවන්ගේ කැමැත්තක් තියෙනවද කියලා සැලකිලිමත් වෙන්න ඕන. තව සියලු හවුල්කරුවන් ගැන හිතන්න ඕන. තව මොනවද හිතන්න ඕන? විශේෂ දේවල්. නව හවුල්කරුවන්ගේ මූල්‍ය ශක්තිය තව හොඳ උත්තර තව මොනවාද? හවුල්කරුවන් එකඟත්වය කියන එක විශේෂයි. හවුල්කරුවන්ගේ එකඟත්වය අනිත් අය කැමතිද කියලා මුලින්ම බලන්න ඕන. ලාභ බෙදා ගැනීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන් නේද? ලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ලාභ අලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ලාභ බෙදා ගන්න ආකාරය. තව දෙවෙනි පාර්ශ්වයකට ඇති බැඳීම් වගේ දේවල්. විශ්වාසවන්තභාවය ඒ වගේම තීරණ ගැනීමේ බලතල දෙනවද නැද්ද කියන එක නේද? තීරණ ගැනීමේ බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් හිතන්න ඕනේ. chat එකේ උත්තරත් එක්ක මම පොඩ්ඩක් කියවන්නේ. ගිවිසුම පවත්වා ගන්න ආකාරය ගැන හිතන්න ඕනේ. ගිවිසුමක් පවත්වා ගන්න ආකාරය නැත්නම් ගිවිසුමේ වෙනස් වීම ඒ වගේ දේවල් ප්‍රමුඛයි. right එහෙම ප්‍රශ්නයක් නැහැ. අයිතිවාසිකම් ඊළඟ ප්‍රශ්නය. සීමා සහිත පොදු සමාගමක් ස්වකීය නම සකස් කිරීමේදී ආවරණය කරගත යුතු ව්‍යවස්ථාපිත අවශ්‍යතා සඳහන් කරන්න. සීමා සහිත පොදු සමාගමක් නම් කොහොමද ඔහුගේ නම සකස් කරගන්න ඕනේ? පොදු සමාගමක නම සකස් කිරීමේදී සැලකිලිමත් යුතු සාධක මොනවා වෙන්න ඕනද තමයි. සීමා සහිත සමාගමක් නම් අනිවාර්යයෙන්ම මොනවා වෙන්න ඕනද? සීමා සහිත නම් සීමා සහිත යන්න ඕන. සීමා සහිත යන කෑල්ල නමට යෙදී යුතුයි. මොකද සීමා සහිත පොදු සමාගමක්.
අනසන සීමා සහිත යන්න සමාගමේ නමට පෙර යෙදිය යුතුයි. කියන්නේ මෙන්න මෙතනට යොදන්න ඕනේ. සමාගමේ නම හිතන්න ABC නම් සීමා සහිත කියන කෑල්ල ABC වලට පෙර ගේන්න ඕනේ. තව මේක නිල ලයිස්තු ගත සමාගමක් නම් නිල ලයිස්තු ගත සමාගමක් නම් මොනවා වෙනවද? පොදු යන වචනය අනිවාර්යෙන් යොදන්න ඕන. පොදු යන වචනය යොදන්න ඕන. නිල ලයිස්තු ගතයි නම් නැත්නම් අපි කියනවා PLC. Public Limited Company. පොදු යන නිල ලයිස්තු ගතයි නම් ඒ වගේම තව මොකක්ද? නිල ලයිස්තු ගත සමාගමක් නම් සීමා සහිත යෙදීම නමයි මුලට යොදන්න ඕන සීමා සහිත. ඒ වගේම පොදු යන්න යොදන්න ඕන සමාගම යන්නට පෙර. සමාගම යන්නට පෙර. ඒ වගේම සමාගමේ නමට සමාන වචනයක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්ද? තවත් සමාගමක නමකට සමාන වචනයක්. එහෙම දේවල් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ඔය අපි තව කියනවා වාණිජ මණ්ඩලයේ ජනාධිපතිවරයා නාගරික සංස්ථාගත ජනාධිපති යන පදය මේ වගේ නම් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තව මොනවාද? ඔය රෙජිස්ට්‍රාර්වරයාගේ මතය නොමග යවන සුළු නම් භාවිතා කරන්නත් බෑ කියන මෙතන. අවශ්‍යතා සඳහන් කරන්න කියන අවශ්‍යතා දෙකක් ලියලා තිබුණා. මෙතන ප්‍රමාණවත් වෙනවා. ඔය රෙජිස්ට්‍රාර්ගේ මතය නොමග යවන සුළු දේවල් පාවිච්චි කරන්න බෑ. රෙජිස්ට්‍රාර්ගේ මතය නොමග යවන සුළු නම් භාවිතා නොකිරීම. ඊට පස්සේ ජාති යහපත ගැන හිතලා ඇමතිවරයාගේ අවසර නොගෙන මණ්ඩලය සංස්ථාව ජනාධිපතියන් මේ වගේ පද පාවිච්චි කරන්න බෑ. ප්‍රශ්න තිබේද එතන? ගැටලු සහගතයන් තියෙනවා අන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන සමාගම් වල නැවත ප්‍රශ්න හැදේ ළමයි. ඊළඟට හොඳ ප්‍රශ්නයක් බලන්න. විවසායගත ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නය? වෙළඳ පොලේ නදුන සේවාම විවසායගත බාණ්ඩ මගින් තල්ලු විවසායගත කියන්න පුළුවන්. වෙළඳ පොලේ නදුන විවසායකත්වය සේවා මගින් තල්ලු විවසායකත්වය සටහනක් ඇසුරෙන් පැහැදිලි කරනවා. සටහනක් ඇසුරෙන් පැහැදිලි කරනවා කියනකොට උතනදී මේකේ පියවර ටික මොනවා වෙන්න ඕනද? ගැලීම් සටහනකින් නැත්නම් අර කොටු ගහලා එන්න ඕන. වෙළඳ පොලින් නදුන ව්‍යවසායකත්වය කියලා කියන්නමයි හොඳ අහගන්න ඕනේ මේ කාරණාව හොඳට අහගන්න. වෙළඳ පොලින් නදුන ව්‍යවසායකත්වයක් කියන හැම වෙලාවකදීම වෙළඳ පොලෙහි හඳුනාගත් අවස්ථාවකින් ප්‍රයෝජන ගන්නයි try කරන්නේ. මොකද try කරන්නේ? වෙළඳ පොලෙහි හඳුනාගත් අවස්ථාවකින් ප්‍රයෝජනයකට ගන්න තමයි මෙතන try කරන්නේ. එහෙනම් මොකක්ද තියනවද? මුලින්ම ළමයි වෙළඳපළ ඉල්ලුමක් තියනවා කියන කාරණාව පෙන්ලා යනවා. විවසායකයා විදිහට වෙළඳපොලින් ඇදෙන විවසායකයාට කියන්නේ වෙළඳපොළ ප්‍රශ්නයක් තියනවා කියලා දකිනවා. වෙළඳපොළ ප්‍රශ්නයක් තියනවා කියලා දකිනවා. කියන්නේ වෙළඳපොලේ ඉල්ලුමක් තියනවා කියන එක පෙන්නනවා. වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා. එහෙනම් යා මොනවා කරනවද දැන්? වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා කියලා කියන්නේ එතන ගැටලුවක් නැත්තම් ප්‍රශ්නයක් දකින්න. ගැටලුව යා මොනවා කරනවද? හඳුනා ගන්න. අන්න යා වෙළඳපොළ ඉල්ලුමක් තියෙන්නේ මොකටද? ගැටලුවක් තියෙන නිසා. එහෙනම් ගැටලුවට මොනවා කරනවද? එයා ගැටලුවට සාර්ථක විසඳුමක් නිර්මාණය කරනවා. මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා, අවශ්‍යතාවයක් තියෙනවා. කොවිඩ් කියන වෛරස් එකට එන්න තාක් එහෙනම් කොවිඩ් කියන ගැටලුවක් තියෙනවා. එහෙනම් කොවිඩ් වලට විසඳුමක් හොයන්න. අදහසක් නිර්මාණය කරන විසඳුමක්
ගේනවා අවසාන මොනවා කරනවද? සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරනවා. සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරනවා. අන්න මෙතනදී වෙළඳපොළ ප්‍රශ්නයක් දැකලා ඒ ප්‍රශ්නෙට මොනවා කරාද උත්තරයක් කිව්වා. අන්න සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙනවා. මේ සටහන දෙන්න ඕන. හොඳට පොඩි ලියන්නත් තිබුණා මොනවද? පැහැදිලි කිරීමක් ඕනද? පැහැදිලි කිරීමක් ඕන නම් ලියන්න ඕන මොකද්ද? වෙළඳපොළේ හඳුන ව්‍යවසායකත්වය කියලා කියන්නේ වෙළඳපොළ හඳුනාගත් ගැටලුවකට ඕන ලියමු. උත්තර ලියන්න. ලියමු. වෙළඳපොළේ හඳුනාගත් ව්‍යාපාරික අවස්ථාවකින් වෙළඳපොළේ හඳුනාගත් ව්‍යාපාරික අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා නිර්මාණය වන ව්‍යවසායකත්වයයි උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා නිර්මාණය වන ව්‍යවසායකත්වයයි නිර්මාණය වන ව්‍යවසායකත්වයයි නිර්මාණය වන ව්‍යවසායකත්වය. දැන් එන්න මොකද්ද? වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා. වෙළඳපොළ ඉල්ලුමක් මෙහෙම ලියන්න. වෙළඳපොළ ඉල්ලුමක් ඇති බව පෙනී යාම. ඇති බව පෙනී යාම. වෙළඳපොළ ඉල්ලුමක් ඇති බව පෙනී යාම. පළවෙනි කොටුව වෙළඳපොළ ඉල්ලුමක් ඇති බව පෙනී යාම. වෙළඳපොළ ඉල්ලුමක් ඇති බව පෙනී යාම. දෙවෙනි කොටුව ලියන්න. ඒ අනුකූලව දෙවෙනි කොටුව. ඒ අනුකූලව ව්‍යාපාර අවස්ථාව හා ව්‍යාපාර අවස්ථාව හා ගැටලුව හඳුනා ගැනීම. ව්‍යාපාර අවස්ථාව හා ගැටලුව හඳුනා ගැනීම. අපට එන්නතක් ඕනි. දැන් කියන්නේ කොරෝනා සඳහා එන්නතක් නැහැ. අපට එන්නතක් ඕනි. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා කොවිඩ් වෙනුවෙන් වැක්සින් එකක් හදන්න ඕන. අවස්ථාවක් තියෙනවා. අවස්ථාව. තුන්වෙනි පෙර මොකද්ද? ගැටලුවට විසඳුමක් ලෙස භාණ්ඩයක් නිර්මාණය කිරීම. ගැටලුවට විසඳුමක් ලෙස භාණ්ඩයක් නිර්මාණය කිරීම. ඊළඟ පියවර ඒ මත සාර්ථක ව්‍යාපාරයක් බිහි කිරීම. පේන්න නැත්නම් කියන්න මම හිතනවා පේනවා. ඒ මත සාර්ථක ව්‍යාපාරයක් බිහි කිරීම.
ඊළඟට අපි කියනවා මොකද්ද? මේ තමයි වෙළඳ පොලේ නැතුණු. අනිත් එක නැත්නම් නිෂ්පාදිතයෙන් තල්ලු නැත්නම් නිෂ්පාදිතයෙන් තල්ලු නැත්නම් සේවාවෙන් තල්ලු. අපි කියනවා මෙයා දැන් ළමයි ප්‍රොඩක්ට් එකක් හදන්න මෙයා ව්‍යවසායකයෙක් වෙන්නේ සමාජයේ නැත්නම් වෙළඳපොළ අවස්ථාවක් තියෙනවා. ඒකට උත්තරයක් හොයන්න යන්නේ. නේද? වෙළඳපොළේ ඉල්ලුමක් තියෙනවා කියලා පෙනිපෙනී යන්නේ. නිෂ්පාදිතයෙන් තල්ලු ව්‍යවසායකයා නැත්නම් අපි කියනවා සේවා මගින් තල්ලු ව්‍යවසායකයා. සේවාවකින් තල්ලු වෙච්ච ව්‍යවසායකයා භාණ්ඩයක් වෙළඳපොළ ප්‍රශ්නයක් දැකලා නෙමෙයි යා වෙළඳපොළට එන්නේ. එයා ඉන්නේ ළමයි භාණ්ඩේ උඩ නැගලා. එයා ඉන්නේ කොහමද? එයා ඉන්නේ භාණ්ඩේ උඩ නැගලා. ඒ කියන්නේ මම මෙහෙම භාණ්ඩයක් හොයලා තියෙනවා මේක ඔයාලට ඕන වෙයි ගන්න. ඒ කියන්නේ මෙයාට තියෙනවා මොකද්ද? නිෂ්පාදිතයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මෙයාට තියෙනවා සේවා මගින් තල්ලු වෙච්ච ව්‍යවසායකයට තියෙනවා මොකද්ද? නිෂ්පාදිතයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය. නිෂ්පාදිතයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය. එයාගේම නිෂ්පාදනයක් හදන්න ඕනිය කියන කාරණාව තියෙනවා. එයා රිසර්ච් එකක් කරනවා. එහෙනම් ඒක දැකලා එයා නිෂ්පාදනය උඩ නැගලා ඇවිල්ලා කියනවා මේක ඔයාලට ඕන වෙයි. එහෙනම් දැන් එයා හොයන්න ඕන වෙළඳපොළ අවස්ථාව. එයා දැන් මේ මගේ ප්‍රොඩක්ට් එක ඔයාලා ගන්න. ඒ මත මොනා කරන්න ඕනද එයා? වෙළඳපොළ අවස්ථාවක් සොයා ගන්නවා. ඒ මත වෙළඳපොළ අවස්ථාවක් සොයා ගන්නවා. අන්න ඒතර මිනිසුන්ට පේනවා මේ නිෂ්පාදනය අපිට තිබුණත් වාසි ඒකත් එක්ක අපිට අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා අපේ අවශ්‍යතාව වුණා පහසුවෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් කියන කාරණාව සමාජය දකිනවා. එයා මොනා කරනවා දැන් ඒක වැඩි දියුණු කරලා නව්‍යතාවය සම්පාදනය කරනවා. නව්‍යතා සම්පාදනය කරනවා ඊළඟට එයා සාර්ථකත්වයට යනවා. පැහැදිලි කිරීම ලියන්න. මෙතන තියෙන සේවා මගින් කියන එක නිසා අපි සේවා මගින් කියන එකම ફોકસ කරමු. භාණ්ඩයක් නිෂ්පාදනයෙන් තල්ලු කියන වචනෙට නැතුව සේවාව ගැන ફોકસ කරලා ලියමු. අත්‍යවශ්‍ය අලෙවි කළ හැකි 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 සේවාවක් කේන්ද්‍රීයව 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 සේවාවක් කේන්ද්‍රීයව සේවාවක් කේන්ද්‍රීයව මෙම ව්‍යවසායකත්වයේ නිර්මාණය වේ. මෙම ව්‍යවසායකත්වයේ නිර්මාණය වේ. මෙම ව්‍යවසායකත්වයේ නිර්මාණය වේ. මෙම ව්‍යවසායකත්වයේ නිර්මාණය වේ. ලියන්න ඒකේ පළවෙනි කොටුව සේවාවක් මෙතන අපි සේවාවක් බිහි කිරීම අවශ්‍යතාවය. මේ ලියන්න. පළවෙනි කොටුව සේවා නිෂ්පාදිතයක් සේවා නිෂ්පාදිතයක් සේවා නිෂ්පාදිතයක් බිහි කිරීමේ අවශ්‍යතාවය. 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 ඊළඟට ඒ මත වෙළඳපළ අවස්ථාවක් සොයා ගැනීම. ඒ මත වෙළඳපළ අවස්ථාවක් සොයා ගැනීම. ඒ මත වෙළඳපළ අවස්ථාවක් සොයා ගැනීම.
දැන් හරි. ඒ මත නව්‍යතා සම්පාදනය. ඒ මත නව්‍යතා සම්පාදනය. මුලින් තමයි ඔය. බලන්න එනවනේ මෙහෙම බලන්න චුට්ටක් දැන් ෂේප් වගේ වදිනවා කියලා. සේවා නිෂ්පාදනය බිහි කර ගැනීමේ අවශ්‍යතාවය තියෙන්න ඕන. සේවා නිෂ්පාදනය බිහි කිරීමේ අවශ්‍යතාවය. සේවා නිෂ්පාදනය බිහි කිරීමේ අවශ්‍යතාවය. මෙයාට ඉස්සෙල්ලා මට මෙහෙම දෙයක් ඕනි. මම මෙහෙම සේවාවක් නිෂ්පාදනය කරනවා කියන එකක් තියෙනවා. ඒ උදාහරණයකට මම හිතනවා ව්‍යවසායකයෙක් විදිහට කොණ්ඩේ පැල කරන්න තට්ටේ තියෙන මිනිස්සුන්ට කොණ්ඩේ පැල කරන්න ඕන. කියලා මම හිතනවා. සේවාව බිහි කිරීම අවශ්‍යයි නම් තට්ටේ තියෙන මිනිස්සු ටිකක් හොයාගන්න. නේද? තට්ටේ තියෙන මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද්ද? අපටත් කොණ්ඩේ තිබ්බොත් හොඳයි. එහෙනම් වෙළඳපොළ අවස්ථාවක් කියලා නේද? එහෙනම් එයා ඒකට මොකක් කරනවද? නව්‍යතාවයක් සම්පාදනය කරනවා. මෙහෙම ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. නව්‍යතාවය සම්පාදනය. මේක සේවා පැත්තේ මම කතා කරන්නේ. ඊට මොනවා කරනවද? ව්‍යාපාරයක් කරනවා. ඒත් එක ව්‍යාපාරයක් කරනවා. මොකද සාර්ථක ව්‍යාපාරයක් කරනවා. තට්ටේ තියෙන පුද්ගලයෙක්ට හිතනොත් ප්‍රශ්නයක් තියෙනවා අපිට තට්ටේ තියෙන අපි ඒ වුණාට බෙහෙතක් හොයා ගන්න ඕනේ කිව්වොත් එහෙම වුණොත් ආපහු උඩ එකට යනවා නේද? මෙතන එන්නේ කොහොමද? මම තමයි ඉන්නේ සේවාව පිටේ නැගලා. මම තමයි කියන්නේ මේක තමයි ඔයාලට ඕන වෙන්නේ. ඒතර යාට හිතනවා ආඩේ මේක තිබ්බනම් හොඳයි. තේරුණා? නැනෝ AV9 මාක්ස් එක උදාහරණයක් ගන්න පුළුවන්. නිෂ්පාදිතයකට. right. ඔඩි තමයි උතන සාකච්ඡා වෙනවා. වෙළඳපොළ ව්‍යවසායකත්වය සේවාව විතර. right. මෙතන ඉඳන් අපි ඊළඟ දවසේ කතා කරමු මේ මොන. මොකද රාත්‍රී 8ට අපේ ටයිම් එක ඉවර වෙනවා. මට පැය දෙකක කාලයක් දීලා තියෙන්නේ. මේ ප්‍රශ්න ඉදිරි කොටස ඊළඟ දිනේ සාකච්ඡා කරනවා ඊළඟ දිනේ 20 වෙනිදා මම හිතන්නේ 20 වෙනිදා හවස 6ට තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ගැටලු සාකච්ඡා කරපු කාරණාවලදී? ගැටලු සාගත නෑ තේරුණාද ඒ කොටස? ඊට 21 වෙනිදා BS එක තියෙන්නේ 21 වෙනිදා හවස 6ට. මේක ඉදිරි කොටස අපි සාකච්ඡා කරනවා. right. එහෙනම් නනස්කා එකේ සර් කෙනෙක් ඉන්නවද කතා කරන්න කොහොමද? ඉන්ස්ටිටියුට් එකේ you're right. මේ කොටස නැවත පොඩ්ඩක් බලන්න. අචාර්ය ඉතින් කතා කියන්න තියෙන්නේ ඊට දවස් අපි ඉතිරි කොටස සාකච්ඡා කරමු. හරි.